හරි. හොඳයි පුතේ අපි කුලක පාඩම මේ වෙද්දි පටන් අරන් දවස් දෙකක් කරලා තිනවා. අද පාඩමේ අන්තිම දවස. හරි අද 22 වෙනි පාඩම අපිට කුලක පාඩම ඉවර කරගන්න පුළුවන්. හරි අපි පුතේ අන්තිමටම කරේ කුලක දෙකක ඡේදන කුලකේ. ඡේදනයේනේ. හරි කුලක දෙකක් නිරූපණය කරාම ඒ කුලක දෙකටම අයත් පොදු අවයව තිබ්බොත් අපි කියනවා මේ කුලක දෙකේ ඡේදනයක් තියෙනවා. මේ කුලකේ තියෙන අවයවත් අනිත් කුලකේ තිබ්බොත් එකක් හෝ කිහිපයක් හරි. අපි කියනවා මේ කුලක දෙක ඡේදනය වෙනවනේ. වෙන් රූප සටහනක නිරූපණය කරාම හරි එක කුලකයක අවයවයි අනිත් කුලකයේ අවයවයි ගත්තාම දෙන්නගෙම එකම අවයව තියෙනවා නම් මේ පොදු අවයව තියෙනවා නම් අපි එතන ඉගෙන ගත්තා ඡේදනය කියලා. හරි ඊට පස්සේ පුතේ අපි ඉගෙන ගන්න හදනවා තව කොටසක් තියෙනවා මේ කුලක මේලය. හරි මේ සතියේ පන්තියේ නවත්තු තැනින් අනුමාත්‍රකාව දාන්න කුලක මේලය. මේ කුලක මේලය කියන එකේ සංකේත දැන් අපි ඡේදනය කියන එකේ සංකේතය මතකනේ කුලක මේවල පුතේ සංකේත මතක තියාගන්න ඕනේ. මේ විශේෂයෙන්ම කුලක පාඩමේ ගොඩක් අපි සංකේත පාවිච්චි කරනවානේ. අපි දැන් කලින් දවස් දෙකේම විවිධ සංකේත ඉගෙන ගත්තා. කුලකවල පාවිච්චි කරන. එතකොට කුලක දෙකක නැත්නම් කුලකවල ඡේදනය. කුලක දෙකක ඡේදනය. ඡේදනයේ සඳහා පාවිච්චි කරේ පුතේ අර U අකුර අනිත් පැත්ත හරවලා දාපු සංකේතනේ. මේ සංකේතයෙන් කියවෙන්නේ ඡේදනය. මතකයි නේද අපි කී සතියේ කතා කරා. ඡේදනය. හරි කුලක දෙකක ඡේදනය. පුතේ අපි මේලේ සඳහා පාවිච්චි කරන්නේ ඕකේ අනිත් පැත්ත. තනිකර U අකුර. හරි U අකුර වගේ සංකේතයක් තමයි මේලේ සඳහා පාවිච්චි කරන්නේ. මේක මතක තියාගන්න පුළුවන් පුතේ මෙහෙම. දැන් කුලක දෙකක ඡේදනය කියන එකේ සංකේතේ U අකුර අනිත් පැත්ත හැරෙව්වහම එන්නේ. මේ වගේනේ. මේක අපි කී සතියේ ඉගෙන ගත්තනේ. ඡේදනය කියන එකේ සංකේතය. මේලේ කියන එකේ සංකේතෙ තනිකර U අකුරක් වගේ සංකේතයක් තියෙනවා. මේක මතක තියාගන්න හැකි මෙහෙම නිකන් මේලේ කියන්නේ පුතේ මොකද්ද මතක් වෙන්නේ? මේලයත් එක්ක ගැලපෙන වචනයක් කියන්නේ ටක් ගාලා. මේලේ කියද්දි මේලේ වගේ තියෙන වචනයක් පොටක් ගාලා කොහොමද කියන්නේ? මේලේ වගේ තියෙන වචනයක්. මොකද? chat එකේ දාන්න ඕනේ ඔව්. මම අහන්නේ නිකන් මේලේ වගේ වචනයක් කියන්නේ හොඳයි. මහලේ හරියට මහලේ. ඒතර පුතේ මාලයක් දැම්මම මාලේ කොහොමද තියෙන්නේ බෙල්ලට? බෙල්ලට මාලේ දැම්මම මොකක් වගේ තියෙන්නේ? චේන් එකක් මාලේ ඕ. හරි නිකන් මේලේ වගේ ළඟින් යන වචනයක් නේ මාලේ කියන්නේ. හරි එතකොට මේලේ කියන එකට සමාන වචනයක් නෙමෙයි මාලේ කියන්නේ. මම කියන්නේ මේ වගේ වචනයක් නේ මේලේ වගේ මාලේ. හරි. ඉතින් මාලයක් දැම්මම බෙල්ලට නිකන් මොන වගේ ෂේප් එකක්ද ගන්නෙ? මාලේ මොකද? හොඳයි. U අකුරක ෂේප් එකක් ඕක. දැන් බෙල්ලට මාලයක් දාන්න දෙන්න බලන්න. හරි. මාලේ දැම්මහම මෙහෙම ලස්සනට U අකුරක් වගේනේ තියෙන්නේ අන්න. ඒත් ඒකෙන් මතක තියාගන්න ඕනේ මේලේ කිව්වොත් නිකන් මාලේ වගේ තියෙන්න ඕනේ සංකේතය. එහෙනම් මෙන්න U අකුර වගේ සංකේතය. නැත්නම් සමහර අය ඔය දෙක පැටලෙනවා. හරි. තව සතියක් විතර යද්දි මතක නෑ මේක මොකද්ද අරක මොකද්ද මාර්ගයේස් එක පැටලව ගන්නවා නම් එපා. මේලේ කියන එක නිකන් මාලේ වගේ මතක තියාගත්තා නම් මාලයක් දැම්මහම ඔහොමනේ තියෙන්නේ. අන්න. හරි. එහෙම තමයි මතක තියාගන්න. ඒතර ඡේදනය කිව්වහම පුතේ ඒකේ අනිත් පැත්ත. හරි? U අකුර අනිත් පැත්ත හැරෙව්වහම එන සංකේතය තමයි ඡේදනය කියන එකේ සංකේතය. මේලේ කියන එකේ සංකේතේ නිකන් U අකුර වගේමයි මාලයක් දැම්මහම එන ෂේප් එක. හොඳයි. පුතේ දැන් අපි බලමු මේ කුලක මේලය. හරි සංකේත දැම්මද? මාතෘකාව කුලක මේලය සංකේත දාන්න. හරි. පුතේ කුලක දැන් ඡේදනය කියන්නේ මොකද්ද? අපි ඊ සතියේ සහ කලින් සතියේ ඉගෙන ගත්තා අපිට කුලක වෙන් රූප සටහන් වල නිරූපණය කරන්න පුළුවන් නේ. ඔව් ඒක පුතේ මේ වගේ මොකක් හරි අපි සර්වත්‍ර කුලකයක් තුල කිසියම් උප කුලක දෙකක් ගත්තොත් හරි මේක A කුලකය හරිද? අනිත් කුලකේ B කුලකය හරි ඔය වගේ නේද? හොඳයි. මේක B කුලකය මේක A කුලකය. ඊට ඔය A කුලකේ අවයව අපි ගත්තොත් මේ වගේ අවයව දෙක නේද? 4 5 හරි 4 ඔන්න A කුලකයට අයත් වන අවයව. අර තව එකක් ඕනනම් මේකේ. හරිද? අපි දැම්මොත් 9. හරි. ඊට පස්සේ B කුලකයට අයත් වන අවයව ගත්තොත් ඒ 4 9 හරි 10. ඊට පස්සේ 6 ඔන්න B කුලකේ පුතේ අවයව නේ. ඒතර A කුලකයට අදාළ අවයව තමයි මේ රවුම නිරූපණය කරන්නේ. A කුලකේ මොකක් හරි කුලකයක් එයාගේ තියෙන අවයව ටික තමයි මේ
රවුමෙන් නිරූපණය වෙන්නේ. ඒතකොට A කුලකයට අයත් වන අවයව තමයි මේ රවුමෙන් නිරූපණය කරන්නේ. A කුලකයට අයත් වන අවයව 2 4 5 7 9. ඊට B කුලකයට අයත් වන අවයව තමයි මේ රවුමෙන් නිරූපණය වෙන්නේ. මතකයිනේ මම කලින් කරා නේ කිසිදීත් කරා කලින් සැරේත් කරා. B කුලකයට අයත් වන අවයව ටික තමයි මේ රවුම ඇතුලේ තියෙන්නේ. මොනවද? 4 6 9 10. ඊට අමතරව පුතේ දැන් මේ කොටුව ඇතුලේ තියෙන තවත් අවයව ගත්තොත් හරි එක තියෙන්න පුළුවන් නේ 3 හරි ඔය වගේ අවයවනේ හරි 8 ඔව් ඒක ගත්තොත් පුතේ දැන් අපි සර්වත්‍ර කුලකේ ඒ සර්වත්‍ර කුලකේ කියන්නේ මේ කොටුව ඇතුලේ තියෙන ඔක්කොම අවයව ඇතුළත් කුලකේනේ හරි සර්වත්‍ර කුලකේ මතකනේ අපි කලින් ඉගෙන ගත්තානේ හරි මේ කොටුව ඇතුලේ තියෙන සියලුම අවයව 1 2 3 4 5 6 7 8 9 10 සියලුම අවයව සර්වත්‍ර කුලකයට අයිති වෙනවා. ඒ අවයව වලින් A කුලකයට අයත් වන අවයව තමයි මේ රවුම ඇතුලේ තියෙන්නේ. ඒ අවයව වලින් B කුලකයට අයත් වන අවයව තමයි මේ රවුම ඇතුලේ තියෙන්නේ. එතකොට මේකේ මම අහුවොත් දැන් බලමු මාතකද කියලා කාට හරි අනිවාර්යයෙන් මතක තියෙන්න ඕනේ විභාගෙට අහනවානේ. හරිද මම අහනවා A මෙන්න මේ සංකේතය දාලා B. මෙහෙම ඇහුවොත් පුතේ මොකද්ද මේ අහලා තියෙන්නේ? ගීසති ඉගෙනුවා. මොකද්ද මේ අහලා තියෙන්නේ? මේකේ සුද්ධ සිංහල තේරුම මොකද්ද? මෙහෙම සංකේතය දාලා ලිව්වහම මෙහෙම කුලක දෙකක් මෙහෙම සංකේතයක් දාලා ලිව්වහම මේකේ තේරුම මොකද්ද? සිංහල තේරුම. මොකද්ද මේකෙන් අහන්නේ? ඈ? A හා B කුලක දෙකේ මොකද්ද මේ සංකේතය? ඡේදනය හොඳයි. A හා B කුලක දෙකේ ඡේදන කුලකේ. නේ? ඒ කියන්නේ A කුලකේ B කුලකේ ගත්තාම A දෙක කැපෙන ප්‍රදේශයේ ඡේදනයේ වන ප්‍රදේශයට අයත් අවයව. අන්න ඒ ප්‍රදේශයට අයත් අවයව මොනවද පුතේ එන්නේ එතකොට? අපි කුලකයක අවයව ලියද්දී සංගල වරහන් ඇතුලේ ලියන්න ඕනේ කම දාලා වෙන් කරලා. මට කියන්න මේකේ මේ දීලා තියෙන අවයව දිහා බලලා A ගේ අවයවත් පේනවා B ගේ අවයවත් පේනවා. පුතේ මොනවද? ඡේදන කුලකයට එන අවයව. A කුලකේ සහ B කුලකේ දෙකටම අයත් වෙන කුලක දෙකටම තියෙන අවයව තියෙනවා. A කුලකයටත් අයත් වෙන අවයවයි B කුලකයටත් අයත් වෙන අවයවයි ගත්තොත් ඒ දෙකටම සෙට් වෙන අවයව මොනවාද? ඕ 9යි 4යි. මෙන්න මේ කැපෙන ප්‍රදේශයේ තියෙන අවයව. මතකයිද? මේ ඡේදන මේ රවුම් දෙක කැපෙන ප්‍රදේශයේ තියෙන අවයව තමයි හැමතිස්සෙම එන්නේ ඡේදන කුලකයට. එහෙනම් 9යි 4යි. සමාදාන ලියන්න ඕන බලාගෙන ඉන්න. ඒ ගීසති කරපුවා. එතකොට අපි අද ඉගෙන ගන්න හදන්නේ මේලය. ඡේදනය කියන්නේ පොදු අවයව. කුලක දෙකකට අයත් වන පොදු අවයව. ඒ කියන්නේ මේ කුලකයට අයත් වෙන්නත් ඕනේ මේ කුලකයට අයත් වෙන්නත් ඕනේ. දැන් පුතේ 2 5 7 ගත්තොත් B ට අයිති නෑ A ට අයිති. 10 6 ගත්තොත් අවයව A ට අයිති නෑ B ට අයිති. හැබැයි 4යි 9යි ගත්තොත් පුතේ A ටත් අයිති B ටත් අයිති. මේ 4 සහ 9 කියන අවයව දෙක A කුලකයටත් අයිති B කුලකයටත් අයිති. මේ පේනවනේ පැහැදිලිව A රවුමටත් අයිති B රවුමටත් අයිති. අන්නේ දෙකටම අයත් වන අවයව. නැත්නම් පොදු අවයව කියන්නේ කට්ටියටම අයිති කියන එකනේ. පොදුයි කියන්නේ නේ. ඔයාටත් අයිති මටත් අයිති. පොදු. 4 සහ 9 කියන අවයව දෙක Aටයි Bටයි දෙකටම අයිති. පොදු අවයව. අන්නේ අවයව තමයි පුතේ මේ කුලක දෙකේ ඡේදන කුලකයේ අවයව වලට ගන්න හැමතිස්සෙම. තේරුණානේ? මේ සතිය කරා. පුතේ මේලේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේලේ කියන්නේ කුලක දෙකක් ගත්තාම කුලක දෙකේ තියෙන සියලුම අවයව. හරි ලේසි. කුලක දෙකක තියෙන සියලුම අවයව අපි හඳුන්වනවා ඒ කුලක දෙකේ මේලය කියලා. එහෙනම් පුතේ මම අහනවා A කුලකය සහ B කුලකේ ගත්තොත් හරි A කුලකයේ සහ B කුලකයේ මේලය. මෙන්න මෙහෙමයි සංකේත දාලා ලියන්න වෙන්නේ. A කුලකයේ සහ B කුලකයේ මේලය. මේලය කියන්නේ පුතේ සියලුම අවයව. මේලය කියන එකේ තේරුම පුතේ සියලුම අවයව කියන එක. මතක තියාගන්න මේලය කිව්වොත් සියලුම අවයව, ඡේදනය කිව්වොත් පොදු අවයව. ඔන්න ඔය දෙක තමයි මතක තියාගන්න ඕනේ. ඡේදනය කිව්වොත් මොකක්ද පුතේ තේරුම? පොදු අවයව. මේලය කියවුවොත් සියලුම අවයව. එහෙනම් මට කියන්න A හා B කුලක දෙකේ මේලයට එන්නේ මොන අවයවද? ටක් ගාලා කියන්න. A කුලකේ තියෙන අවයව එන්නත් ඕනේ B කුලකේ තියෙන අවයව එන්නත් ඕනේ. මේ දැන් ඡේදනය කිව්වොත් පුතේ ඉන්නේ මේ රවුම් දෙකේ
කැපෙන ප්‍රදේශයේ තියෙන අවයව මේ පාට කරපු ප්‍රදේශයේ තියෙන අවයව තමයි ඡේදනයේට එන්නේ. පොදු අවයව. මෙයාටත් අයිති මෙයාටත් අයිති. පොදු අවයව. හැබැයි පුතේ අපි ඡේදන කුලකයට එහෙම වුණාට මේලයට හරිද? මේලේ කියන එකට අයිති වෙන්නේ සියලුම අවයව. ඒ කියන්නේ A කුලකේ තියෙන සියලුම අවයවත් එන්න ඕනේ. B කුලකේ තියෙන සියලුම අවයවත් එන්න ඕනේ. ඒ සම්පූර්ණ ඔක්කොම අවයව වලට අපි කියනවා කුලක දෙකක තියෙන සියලුම අවයව වලට අපි කියනවා එම කුලක දෙකේ මේලය කියලා. මෙන්න සංකේතේ A හා B කුලක දෙකේ මේලය. අක්කාර මට ලියන්න ඕන අවයව ටික කියන්න. හොඳයි. මෙන්න හරි. මොනවද එන්නේ? අටක්කාල මේ රවුම් දෙක ඇතුලේ තියෙන A ගේ අවයවයි B ගේ අවයවයි ටික කියන්න. දෙක හොඳයි. හරි. දෙක තියෙනවා ඊට පස්සේ තුන නෑ. තුන රවුම් වලින් පිට හතර තියෙනවා. රවුම් ඇතුලේ පහ තියෙනවා. 6 තියෙනවා. 7 තියෙනවා. 8 එළියේ තියෙන්නේ. ආයි 9 තියෙනවා. පුතේ ආයි 10 තියෙනවා. ඔච්චරයි නේද? මෙන්න පුතේ A හා B කුලක දෙකේ මේලය. මට ටග්ගාලා කියන්න මේලය කියන එක දැන් තේරෙනවද? නෑ තාම ලිව්වේ නෑ මොකුත්. මම මේක විස්තර කරා මේලය. මාතෘකාව දැම්ම විතරයි ඈ. තාම මොකුත් ලිව්වේ නෑ මාතෘකාව විතරයි කියන්නේ. පුතේ කුලක දෙක මෙහෙලය කියන්නේ කුලක දෙකක තියෙන සියලුම අවයව ඇතුළත් කුලකය. හරි. කියන්නේ එහෙම. දැන් අලුතෙන් ආපු ළමයි ඉක්මන් කරන්න. දැන් ආපු අය ඉක්මනට කුලක මේලය කියලා දාලා සංකේත දාන්න ඕනේ. ආරම්භ කරමු. හරිද? දැම්මද? හරි ඉක්මන් කරන්න. කුලක මේලය කියන්නේ මෙහෙම. කුලක මේලය සංකේතය දාගන්න. මේලය කියන එකේ සංකේතය. හරි නේද? හරි. මේලය කියන එකේ සංකේතය. හොඳයි කියන්න මම කියන එක. කුලක මේලය කියලා දාලා ඒකේ සංකේතය U අකුර. මාලයක් වගේ මේලේ මතක තියාගන්න ඒක විදියට. මේලය කියන එක මතක තියාගන්න එහෙමයි. මේලය කියන එකත් එක්ක යන නිකන් ළඟින් යන වචනයක් නේ මාලය. බෙල්ලට මාලයක් දැම්මහම මාලය මේ වගේනේ තියෙන්නේ. නේ? මාලය නිකන් U අකුරක් වගේනේ එන්නේ. බෙල්ල වටේ මෙහෙම දැම්මහම මාලේ නේ. චේන් එකක්. ඒතර මේලය නිකන් මාලය වගේ යනවා වගේ ඉඳලා මෙන්න සංකේතය. මාලය වගේ සංකේතය තමයි මේලේ සංකේතය. ඡේදනය කියන එකේ සංකේතය ඔගේ අනිත් පැත්ත. නේ? U අකුර අනිත් පැත්තේ රෙවුවාම එන සංකේතය. මේලේ මාලය වගේ ඉඳලා U අකුරක් එන්නේ මේලේ කියන එකේ සංකේතය. පැහැදිලිද? හරි ලියන්න. හරි. තරුවක් දාලා රතු පෑනෙන් B පෑනෙන් ලියන්න. තරුව රතු පෑනෙන් දාලා ලියන්න. කුලක දෙකක සියලුම අවයව ඇතුළත් කුලක දෙකක සියලුම අවයව ඇතුළත් ප්‍රදේශය නැත්නම් කුලකය කියලා කියන්නත් පුළුවන්. කුලක දෙකක සියලුම අවයව ඇතුළත් ප්‍රදේශය. කුලක දෙකක සියලුම අවයව ඇතුළත් ප්‍රදේශය. කුලක දෙකක සියලුම අවයව ඇතුළත් ප්‍රදේශය. එම කුලක දෙකේ මොකද පුතේ? ඔව් මේලය ලෙස හැඳින්වේ. එම කුලක දෙකේ මේලය ලෙස හැඳින්වේ. එම කුලක දෙකේ මේලය ආයි නම් හොඳට මතක තියෙන්න ඕනේ ඈ. අමතක වෙන්න බෑ. හරිද? මොකද මේ කුලක පාඩම 10 පන්තියට ගියාමත් තියෙනවා 11 පන්තියේදීත් තියෙනවා සාමාන්‍ය පෙළ පේපර් එකට රචනා ගානකුත් එනවා. හරි අති විශේෂ පාඩමක්. හොඳට මතක තියෙන්න ඕනේ මේ සංකේත නම් පුතේ අමතක වෙන්න බෑ. සංකේතත් එක්ක තමයි අපිට ගණන් වලට දෙන්නේ. මොකද කුලක පාඩමේ පුතේ සංකේත ගොඩක් තියෙනවනේ නේ. අපි දවස් දෙකක් මේ වෙද්දී ඉගෙන ගත්තා ලොකු පාඩමක් නේ. එක එක විවිධ සංකේත තිබ්බා. මේ උපකුලකයක් කියද්දී පාවිච්චි කරන සංකේතي මතක තියෙන්න ඕනේ. සර්වත්‍ර කුලකය කියද්දී පාවිච්චි කරන සංකේතي මතක තියෙන්න ඕනේ. අවයවයක් කියද්දී පාවිච්චි කරන සංකේතي මතක තියෙන්න ඕනේ. අභිශුන්‍ය කුලකයක් කියද්දී පාවිච්චි කරන සංකේතي මතක තියෙන්න ඕනේ. ඒ සංකේත ඔක්කොම වැදගත්. ඊට පස්සේ ඡේදනය කියද්දී පාවිච්චි කරන සංකේතය. මේලේ කියද්දී පාවිච්චි කරන සංකේතය.
ඔය වගේ තව සංකේත තියෙනවා කුලකවල. හරි. පුතේ දැන් කුලක දෙකක සියලුම අවයව නේද? කුලක දෙකකට අයත් වන සියලුම අවයව. නැත්නම් කුලක දෙකක සියලුම අවයව අයත් වන ප්‍රදේශය එම කුලක දෙකේ මේලය ලෙස හැඳින්වේ. ලිව්වද? කලින් රෙකෝඩින් පුතේ කලින් රෙකෝඩින් බලන්න මට පොඩ්ඩක් මැසේජ් එකක් ගන්න ඉන්න ගන්න ඈ. ඔව් මේ නම්බරේ නැත්නම් කේබල් එක කරගෙන යන්න නැත්නම් තේරෙන්නේ නැහැ. දැන් කුලක පාඩමක් පුතේ දවස් දෙකක් කරලා තියෙන්නේ. මේ නම්බරේට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. හරි. කලින් මොන හරි පාඩම් අවශ්‍යයි වලට ගෙන අය. හරිද නැත්නම් එඩිට් කරගන්න බෑනේ. හරි. මේ නම්බරේට WhatsApp වලින් මැසේජ් එකක් දාලා හරි grade 9 වල කලින් පාඩම් ඉල්ල ගන්න පුළුවන් රෙකෝඩින් බලන්න. හරි පුතේ හොඳයි. කුලක මේලය. හරිනේ අපි පොඩි උදාහරණයක් ගමු. හරි අපි ගිය සතියේ ඡේදනය කරානේ. හරි. මම ඉස්සෙල්ලාම දෙන්න පුතේ කඩ ගන්න මේ වගේ උදාහරණයක්. හරි. පුතේ දාගන්න වෙන්න අපි වෙන රූප සටහන උදාහරණ කියලා දාමු උදාහරණ. හරි. මම දෙන්න පුතේ මේ වගේ කඩ ගාලා මේක අනිත් පුතේ කඩ ගාලා. හරි. මෙන්න පුතේ A කුලකය. මම අර වගේ ලියන්න අවයව කිහිපයක් මේක B කුලකය. ඉක්ම කරන්න අදින්න පටස් ගාලා A කුලකය මේ රවුමෙන් නිරූපණය කරන්නේ මේ රවුමෙන් නිරූපණය කරන්නේ B කුලකය. හරි මේ කොටුව ඇතුලේ පුතේ තියෙන අවයව අපි සර්වත්‍ර කුලක ලෙස තමයි හඳුන්වන්නේ. සර්වත්‍ර කුලකේ තමයි ලොකුම කුලකේ මතකයි මේ වගේ සතිය කරා. සර්වත්‍ර කුලකයේ ඇතුලේ තියෙන පොඩි උප කුලක දෙකක් තමයි A සහ B කියන්නේ. A ගේ අවයව මම අර කලින් ලියුවා වගේ 3 මොනවාරි 2 මේ 4 5 හරි 7 මේකේ අවයව ගත්තොත් B කුලකේ 2 4 හරි ආයි පාරක් ලියන්න බෑ. එකම අවයව දෙපාර තුන් පාර ලියන්නත් බෑනේ නේ. කුලකයක අවයව ලියද්දි හොඳට මතක තියාගන්න පුතේ එකම අවයවයේ දෙපාර තුන් පාර ලියුවොත් වැරදි. එක අවයවයක් එකපාරක් විතරයි ලියන්න. හරි 8 9 හොඳයි. 1 රවුන්ඩ් එකෙන් පිට කොටුව ඇතුලේ තියෙන අවයව 10 හරිනේ 6 මේක අදින් කඩ ගාලා හරි. පුතේ මට මේක දැන් ලියලා පෙන්නන්න A හා B කුලක දෙකේ මේලය. හරි. A සහ B කුලක දෙකේ මේලය. දැන් මෙහෙම පොතේ මේ වචනෙන් ලියන එක අපි අර සංකේත දාලා තමයි ලියන්නේ. මේ වචනෙන් ලියද්දි වෙලා යනවා නෙමෙයි. ඔකට අක්කාලා කෙටි කරන්න පුළුවන් මේ සංකේත දාලා. කොහොමද? A කුලකේ B කුලකේ මේලය. ඔන්න. දැක්කම හරි ලේසි. මේ සංකේත දාන්න පුතේ ලේසියට. දැන් ඔයගොල්ලෝ කිය මොන කරදරයක් නේ සංකේත දාගෙන පුතේ ඔය මතකෙ ඉන්නෙත් නෑ. නේද? ඔය පැන්සලෙන් අක්කාලා පැන්සලෙන් අනින්න රවුන්ඩ් එකයි කොටුවයි ඉලක්කම් පෑනේ ලියුවට කමක් නැහැ. ඊතල දාන්න මේ රවුමට ඊතලයේ දාලා A අකුර දාන්න. මේ රවුමට ඊතලයේ දාලා B දාන්න. නේද? සමහර කට්ටියලා මේ සංකේත දැක්කම උරු කරගෙන යනවානේ. පුතේ සංකේත දාන්නේ ඇයි? මේ සංකේත විද්‍යාඥයෝ ගණිතඥයෝ හදාගත්ත ඒවානේ. ඒ ලේසියිද පුතේ දැන් මේ මෙහෙම ලියනවට වඩා මෙහෙම ලියන එක ඉක්මන්. සහ ඉඩ ප්‍රමාණයත් අඩුයිනේ. A හා B කුලක දෙකේ මේලය කියන එක ටක් ගාලා මේ සංකේත දාලා ලියුව වෙන්නේ. මාළේ වගේ මේලෙකින්ද මතක තියාගන්න මේ ෂේප් එක. ඡේදනයේ කිව්වොත් අනිත් ෂේප් එක. හරි? පුතේ ඒතර මේලේ අවයව මම දෙන්නේ. දැන් මම මෙතන මෙහෙම ලියන්නම්. මේලේ සඳහා අවයව මොනවද පුතේ? මේලේ කියන්නේ ඔක්කොම අවයවනේ. A හා B ගේ සියලුම අවයව ලියන්න ඕනේ. ඒ කියන්නේ A ගේ අවයවයි B ගේ අවයවයි ඔක්කොම එනවනේ. හරි ලියන්න. A ගේ සහ B ගේ සියලුම අවයව තමයි මේලේට එන්නේ 2, 3, කමා දාලා ලියන්න අවයව ලියද්දි 4 ඊට පස්සේ 5 ඊට පස්සේ 6 නෑ රවුන්ඩ් එක ඇතුලේ 7 තියෙනවා. 8 තියෙනවා. ඊට පස්සේ ඔය ආයි 9 තියෙනවා ඔන්න. A රවුමේ B රවුමේ තියෙන සියලුම අවයව ටික ලියන්න ඕනේ. පටස් ගාලා ලියන්න. ඉක්මන් කරන්න හරියට කරන්න. හරි තව පාඩම් පුතේ අපිට තියෙනවා කීයක්ද? 6ක් විතර තියෙනවානේ. හරි මේ මාසේ සහ ලබන මාසේ වෙද්දී ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දෙසැම්බර් පුතේ 10 පන්තියේ පාඩම් පටන් ගන්නවා. හරි 10 පන්ති ඉඳලා ඔයගොල්ලන්ගේ දැන් අපි පේපර් ක්ලාස් එකකුත් වෙනම දවසක කරන්න කොහොමද කරනවනේ 10 11 පන්ති දෙකේ. හරි 10 පන්තියේ තමයි පුතේ පාඩම් වැඩිම. ගණිතේ පාඩම් 32ක් තියෙනවා 10 පන්තියේ. පාඩම් 32ක් තියෙනවා. 11 පන්තියේ පාඩම් 25යි. 10 දී පාඩම් 32ක් තියෙනවා.
වැඩිම පාඩම් ප්‍රමාණයක් හම්බ වෙන්නේ 10 පන්තියේ ගණිතයේ. හරි ඒක දවස් දෙකක් විතර කරන්න වෙනවා පේපර්ස් ක්ලාස් එකක් එක්කම වැඩිපුර කාලයක් යනවා. ඉක්මන් කරමු. දැන් ඊළඟ මාසෙ විදි පුතේ 9 පන්තිය ටික ඉවර කරගන්න ඕනේ. දෙසැම්බර් මාසෙ ඉඳන් 10 පන්තියේ පළවෙනි පාඩම ඉඳන් කරගෙන යන්න වෙනවා. හරි ඉවරද මේලය? හරි. එතකොට මේකේ පුතේ දැන් මම ඡේදන කුලක ලියන්න කිව්වොත් පුතේ අමතර දෙයක්. ඒකත් ලියන්න බලන්න. ඡේදනයනේ A සහ B කුලක දෙකේ එක මීසද ඉගෙන ගන්නනේ. ඡේදනය. ඔව්. ඡේදනය. අපිට මේ පුතේ පාඩ සමහර ඔය කෙටි ප්‍රශ්න වල පාඩ කරන්න කියනවා. දැන් මේ වගේ එකක් දීලා කිව්වොත් A කුලකයයි B කුලකයයි මෙහෙම දීලා වෙන රූප සටහන දීලා අපිට ඔය කෙටි ප්‍රශ්න වලට එනවා පේපර් එකේ. A මේලේදී පාඩ කරන්න කිව්වොත් බෝඩ් එකේ පැහැදිලි නැද්ද? ඒ කියන්නේ පොතේ පොඩක් බලන්න කනෙක්ෂන් මොකක් හරි ගැටලුවක් වුණොත් තමයි පැහැදිලි නැත්තේ. මෙතන කනෙක්ෂන් වල මම හිතන ගැටලුවක් නෑ නේද? අනිත් පැයට පැහැදිලිද බෝඩ් එක හොඳට? පැහැදිලි. හරි මලීෂ් ඔව් පොඩක් චුට්ටක් බලන්න පොතේ කනෙක්ෂන් උතන අඩුයිද කියලා ඔය හරිය. නැතුව මෙතන කේස් එකක් නෑ නේද? අනිත් පැයට පැහැදිලි. හොඳයි. හරි. හරිනේ? හරි. A හා B කුලක දෙකේ ඡේදනය. පුතේ ඡේදනය ලියන්න කිව්වොත් අපි සංකේත දාලා ලියන්න උරු වෙමු. ඡේදනය කියන්නේ හරි සංකේතේ මෙන්න U අකුර අනිත් පැත්තට රෝල දාන සංකේතේ. ඡේදනය කිව්වොත් පුතේ කුලක දෙකේ කැපෙන ප්‍රදේශයේ තියෙන අවයව මොනවද එන්නේ? එතකොට 2යි 4යි. Aටත් අයිති Bටත් අයිති පොදු අවයව. 2යි 4යි තමයි තියෙන්නේ. හොඳයි. හරි පුතේ දැන් මම ඡේදනය පාඩ කරන්න කිව්වොත් මේකනේ පාඩ කරන්නේ නේ? ඡේදනයේ පාඩ කරන්න කිව්වොත් මෙන්න මේ ටික පාඩ කරන්න ඕනේ. පාඩ කරන්න කිව්වම පුතේ සමහර ළමයි ගොම ගන්නවා වගේ පාඩ කරනවා. එහෙම පාඩ කරන්න එපා. හරිද? අපි සාමාන්‍යයෙන් පාඩ කරන්න කිව්වහම දැන් මේලේ පාඩ කරන්න කිව්වොත් A සහ B ගේ A ගේ රවුමත් පාඩ වෙන්න ඕනේ. B ගේ රවුමත් පාඩ වෙන්න ඕනේ. ලස්සනට පාඩ කරන්න ඈ මෙන්න මෙහෙම. හරි බලන්න පාඩ කරන විදිය. මෙන්න මෙහෙම ඉරි වලින් පාඩ කරන්න. එතකොට මේ අවයවත් පේනවනේ. අවයව කපන්න කිව්ව ලස්සනට පාඩ කරන්න ඈ. නැත්නම් ගොම ගෑවා වගේ මේක පුරුදු කාලා දැම්මොත් එහෙනම් මේකේ තියෙන අවයව පේන්නේ නැහැ අන්තිමට. අන්නවා පාඩ කරාම ලස්සනයි. හරි දැන් මම පාඩ කරාම දැන් අවයව ටිකත් අපිට පැහැදිලිව පේනවන්නේ. හරිද? අන්න උදේ මම පාඩ කරා රවුන්ඩ් එක. අර මෙහෙම සමහර ළමයි කොච්චර කිව්වත් මෙහෙම පාඩ කරනවා. මෙහෙම පාඩ කරන්න එපා. පාඩ කරලා මේකේ තියෙනවා පේන්නේ නැහැ අන්තිමට මොනවා තිබ්බද කියලා ගොම ගෑවා වගේ. චූටි ළමයි වෙන්න එපා. 6 නේ 5ේදී වගේ නම් කමක් නැහැ. දැන් 9 නේද 10 මාසෙන් පස්සේ. හරි. ලස්සනට පාඩ කරන්න. මේකේ තියෙන අවයව ටිකක් දැන් පේනවනේ. හරිද? හරිද? චෝක් කරන් පාඩ කරන්න කැන්සලින් පාඩ කරන්න. කැන්සලින් නෑ බෑන ගන්න එපා. කැන්සලින් කොහොම අඩුලක් ඕනේ නැහැ ඉතින් කොහොම ටිකක්. ඉතින් අන්න යන්න පාඩ වෙන්නේ කියලා. රවුන්ඩ් එකම පාඩ වුණා. ඔය පුතේ මේලේ. හරිද? A රවුමයි B රවුමයි ඔක්කොම පාඩ කරන්න ඕනේ. මේලේ කියන්නේ ඔක්කොමනේ. A ගේ B ගේ ඔක්කොම අවයව අයත් වන ප්‍රදේශේ පාඩ කරන්න ඕනේ. ඡේදනයේ පාඩ කරන්න කිව්වොත් මේක පාඩ කරන්න කිව්වොත් පුතේ එතකොට ඔක්කොම පාඩ කරලා හරියන්නේ නැහැ. කියන එක පාඩ කරන්න ඕනේ. විභාගෙදී කෙටි ප්‍රශ්න වලට එනවා. හරි? ඊට පස්සේ නැත්තම් මෙහෙම පාඩ කරලා අපෙන් අහනවා මොකද්ද පාඩ කරලා තියෙන්නේ? හරිද? එහෙම කෙටි ප්‍රශ්න වල අහනවා. දැන් මෙහෙම පාඩ කරලා අහනවා පුතේ මොකද්ද මේ පාඩ කරලා තියෙන්නේ? පාඩ කර ඇති ප්‍රදේශයේ කුලක අංකණයෙන් දක්වන්න. මෙම වෙන් රූප සටහනේ මේ පාඩ කර ඇති ප්‍රදේශයේ කුලක අංකණයෙන් දක්වන්න. කිව්වොත් උත්තරේට මොකද්ද ලියන්නේ? බන් කියන්නේ. දැන් මේවා කෙටි ප්‍රශ්නයක් දීලා මේ වගේ වෙන් රූප සටහන දීලා මේ රවුන්ඩ් එක පාඩ කරලා අපෙන් අහනවා ප්‍රශ්නයක් ලකුණු දෙකේ ප්‍රශ්නයක් මෙම වෙන් රූප සටහනේ පාඩ කර ඇති ප්‍රදේශ කුලක අංකණයෙන් ලියන්න කිව්වොත් කුලක අංකණයෙන් ලියන්න කියනවා කියන්නේ පුතේ අර සංකේත දාලා ලියන්න ඕනේ මේ වගේ මොකක්ද ලියන්නේ පාඩ කර ඇති ප්‍රදේශයේ කුලක අංකණයෙන් දක්වන්න කිව්වහම රවුන්ඩ් එක පාඩ කර ඇත එහෙමද ලියන්නේ A රවුමයි B රවුමයි පාඩ කරලා තියෙනවා එහෙම ලියලා හරියන්නේ නැහැ ඔව් මොකද ලියන්න ඕනේ මේ මේලේ පුතේ පාඩ කරලා තියෙන්නේ A ගේ ඔක්කොම අවයව ටික අහු වෙන විදිහට පාඩ කරා කියන්නේ කුලක අංකණයෙන් ලියන්න කිව්වොත් මේ පාඩ කරපු ප්‍රදේශයේ පුතේ මේලය A මේලේ B ඔන්න ඔකයි උත්තරේ ඒකේ අවයව ටික ලියන්න කිව්වොත් ඉතින් අවයව ටික ලියන්න ඕනේ සංගල වරහන් දෙක දාලා එක එක අවයවයක මාදාලා ලියන්න ඕනේ ඒ ගණන් වල එහෙම අහනවා හරිනේ හරි එහෙනම් පුතේ ඡේදනය හරි දැන් මේලෙත් හරිනේ මම තව උදාහරණ දෙකක් දෙන්නම් තනියම කරන්න
මේ ටික හරිය නේද? හරි. ඊළඟ උදාහරණය. මේක උදාහරණාංක 1. ඊළඟ පුතේ මෙන්න උදාහරණාංක 2. බලමු මේක හරියට කරලා කියලා. මෙන්න පුතේ තියෙනවා මේක සර්වත්‍ර කුලකේ. මේක ඇතුලේ තියෙනවා පුතේ කුලක දෙකක් P හා Q. හරි. මේක P කුලකය මේක A කුලකය. හරි. මම මේකේ අපි හැමතැනම ඉලක්කම්ම ගන්න ඕනේ මොනවා හරි අවයවනේ. මම සිංහල අකුරු ටිකක් ගන්නම්කෝ. මේකේ අවයව ගත්තොත් සයන්න, රියන්න, ගයන්න. හරිද? ඊට පස්සේ මේකේ අවයව ගත්තොත් කයන්න, දයන්න. P කුලකේ අවයව ගත්තොත් සයන්න තියෙනවා, රියන්න තියෙනවා, ගයන්න තියෙනවා. A කුලකේ අවයව ගත්තොත් කයන්න තියෙනවා, දයන්න තියෙනවා. ඊට අදාළව සර්වත්‍ර කුලකේ අවයව තව කිහිපයක් තියෙනවා. මේවත් ඇතුළුව. හරි, කයන්න, වයන්න. හොඳයි. හරි. පුතේ ඔන්න උදාහරණාංක 2. මේක අපි Q කියලා ගමුනේ. අරක තියෙනම් මේක Q කියලා ගමුකෝ. හරි. Q කුලකේ. එතකොට සර්වත්‍ර කුලකේ අවයව කියන්නේ මේ කොටුව ඇතුලේ තියෙන ඔක්කොම අවයව එනවා. අයන්න, වයන්නට අමතරව සයන්න, රියන්න, ගයන්න, කයන්න, දයන්න. ඔය අවයව ටික ඔක්කොම සර්වත්‍ර කුලකයට අයිති. ඒකේ තියෙන පොඩි කුලක දෙකක් තමයි P හා Q කියන්නේ. හරි. සක්කාල. දෙවෙනි උදාහරණය යන්නද? පළවෙනි එක ඕකේ. මට ලියලා පෙන්නන්න. මොකද්ද? P මේකේ නම් දෙක P සහ Q නේ. එතකොට මේකට A හා B දාලා හරියන්නේ නැහැ නේද? මේක P හා Q. හරි ලියන්න P මේලය Q. P මේලය Q ලියන්න. ඒ කියන්නේ පුතේ මේ අහන්නේ මොකද්ද? මේ වගේ ප්‍රශ්න එන්නේ මේ විදිහනේ. P මේලය Q ලියන්න කිව්වොත් P කුලකේ සහ Q කුලකේ මේලය. P කුලකෙයි මොකද? සර්වත්‍ර කුලකයේ නමද මේකේද? මේක මම නමක් දාන්නේ නැහැ. මම නිකන් මේ අවයව දුන්නේ. හරිද? නමක් දාලා නැහැ. නිකන් අවයව දෙක මේ වගේ ලියා ගන්න. අවයව ටිකක් ලියා ගන්නකො. හරිද? P කුලකයේ මෙන්න අවයව ටිකක් තියෙනවා. මෙන්න Q කුලකයේ අවයව ටිකක් තියෙනවා. මෙහෙම තව අවයව ටිකක් තියෙනවා. දැන් මට සිංහල හොඩි ඔක්කොම අකුරු ලියන්න ඕනේ නැහැ. එහෙම. අපි ඔය වගේ අකුරු ටිකක් දාගමු. හරි. පුතේ මේකේ P මේලයේ Q ලියන්න. ඒ මොකද අහලා තියෙන්නේ? P මේලයේ Q. මොකද මේලයේ කියන්නේ? ඔක්කොම අවයව. කාගේද? P ගේ සහ Q ගේ තියෙන. ලියන්න. P මේලයේ Q ලියන්න කිව්වහම P මේලය Q. ලියන්න සංගල වරහන් දාලා. එතකොට පුතේ P රවුමේ තියෙන අවයව එන්න ඕනේ ඔක්කොම සයන්නයි, රියන්නයි, ගයන්නයි. Q රවුමේ තියෙන අවයවත් ඔක්කොම එන්න ඕනේ. හරිනේ? කයන්නයි, දයන්නයි. හරිද පුතේ බලන්න. P මේලයේ Q. හරිද? P ගේ Q ගේ සියලුම අවයව අඩංගු වෙනවා මේලයට. P ගේ Q ගේ පාඩ කරන්න කිව්වොත් පුතේ පාඩ කරන්නත් පුළුවන්. ඔව්. පාඩ කරන්න කිව්වොත් පුතේ ඉතින් මොකද කරන්න වෙන්නේ? මේ මෙයාගේ රවුම පාඩ කරන්නත් ඕනේ. දැන් රවුම් දෙක ඡේදනය වෙලා නැහැ නේ. දෙන්නගේ පොදු අවයව නැහැ. පොදු අවයව නැහැ. කැපිලා නැහැ. පාඩ කරන්න කිව්වොත් ඔය වගේ පාඩ කරන්න ඕනේ. නේද? ඔව් මේ රවුමේ අවයවයි මේ රවුමේ අවයවයි ඔක්කොම තමයි මේලයට එන්නේ. හරි. ඊළඟට මම දෙනවා ලියන්න P ඡේදනය Q ලියන්න කිව්වොත් පුළුවන්ද? උත්තරයක් දෙන්න ටක් ගාලා. P හා Q කුලක දෙකේ ඡේදන කුලකයට අයත් වන අවයව ලියන්න කිව්වොත් P හා Q කුලක දෙකේ මේලයට අයත් වන අවයව ටික ලිව්වනේ. මේලේ කියන්නේ ඔක්කොමනේ. මේලේ ලියද්දී කැපිලා තිබ්බත් එකයි නැතත් එකයි. කුලක දෙකේ තියෙන සියලුම අවයව මේලයට එනවා. ඉතින් ඡේදනය ලියන්න කිව්වොත් ඡේදනය කියන්නේ මොකද්ද? මේ සංකේත ඡේදනයනේ. ඡේදනය කියන්නේ පොදු අවයවනේ. එතකොට මෙයාටත් අඩංගු වන මෙයාටත් අඩංගු වන මෙයාටත් තියෙන පොදු අවයව තියනවාද පුතේ මේකේ? මට කියන්න මේ වෙලාවේ රවුන්ඩ් දෙක ඇහැට පේනවා හොඳට ඇස් පේනවනේ. රවුන්ඩ් දෙක කැපිලා නැහැනේ. කැපිලා නැත්තම් මොකද වෙන්නේ? ඡේදනයක් නැහැ නේ. ඡේදනයක් නැහැ නේ පුතේ. ඉතින් මෙයාගේ තියෙන අවයව මෙයාගේ නැහැ නේ. මෙයාගේ තියෙනවා මෙයාගේ නැහැ. පොදු අවයව නැහැ. එහෙනම් ඡේදනයක් නැහැ.
නෑ කියලා ලියලා හරියන්නේ නෑ. එතකොට අපි මොකද ලියන්නේ? අවයව ලියන්න නෑනේ. නැත්නම් මෙහෙම කියන්න පුළුවන් උත්තරේ. P කුලකේ සහ Q කුලකේ ඡේදන කුලකේ ලියන්න කිව්වොත් පුතේ නිකන් සකල වරහන් දෙක දාලා දැන් ලියන්න බලද්දි ලියන්න මොකුත් නෑ. කොහොම තමයි තියන්නේ උත්තරේ එහෙනම්. නේ? මෙයාගේ කැපිච්ච ප්‍රදේශයක් නෑනේ. නේ? කැපිච්ච ප්‍රදේශයේ කියන්නේ දෙන්නටම තියෙන පොදු අවයව නෑ. එතකොට සකල වරහන් දෙක දාලා මොකුත් ඇතුලේ ලියන්න නෑ. කොහොම තියන්න පුළුවන් උත්තරේ. එහෙම නැත්නම් පුතේ තව විදියක් තියෙනවා අපි මේක පුතේ අභිශුන්‍ය කුලකයක් නෙනේ. දැන් P හා ඡේදන P හා Q කුලක දෙකේ ඡේදන කුලකයට අවයව එකක්වත් එන්නේ නැහනේ. ඒ කියන්නේ අභිශුන්‍යයි. අවයව එකක්වත් නැත්නම් අභිශුන්‍ය කුලකයක්. අභිශුන්‍ය කුලකයක් පුතේ අපිට ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා සංකේත දාලා. මතකද? ඔව්. සංකේත පුතේ මෙහෙම රවුමක් දාලා ඇලේ එකක් ගැහුවා නම් අන්න අභිශුන්‍ය කුලකය කියන එකේ සංකේතය. එතකොට P ඡේදනයේ Q කුලකයට අවයව නැහැ. ඒ කියන්නේ අභිශුන්‍යයි. පුතේ අභිශුන්‍යයි කියන්නේ අවයව එකක්වත් නැත්නම් අපි විශේෂ නමක් පාවිච්චි කරනවා වියුක්තයි කියලා. මේක මම ඊසති කියලා දුන්නද? මෙතන ඕනනම් පුතේ අපිට පාවිච්චි කරන්න පුළුවන් P හා Q කුලක දෙක ඔන්න යට ලියන්න. හරිද? හරි. තරවත්තා රොට පෑනේ P හා Q කුලක දෙක වියුක්ත කැපිලා නැහැ වෙන් වෙලා තියෙන්නේ වියුක්ත කුලක වේ වියුක්ත කුලක වේ කිව්වනේ හාමුදුරුවෝ ඊසද කියලා දුන්නා හරි කමන්න අය ලියන්නකො ඒ කියන්නේ මොකද කුලක දෙකක් කැපෙන්නේ නැත්තම් පොදු අවයව එකක්වත් නැත්තම් කුලක දෙක වෙන් වෙලා නම් තියෙන්නේ මෙයා වෙනම ඉන්නවා මෙයා වෙනම ඉන්නවා කැපිලා නැහැ ඡේදනයක් නැහැ කුලක දෙකේ පොදු අවයව නැහැ අභිශුන්‍යයි මේ ඡේදනයේ අභිශුන්‍යයි නම් අපි විශේෂ නමක් පාවිච්චි කරනවා වියුක්ත කුලක කියලා. ඡේදනයක් නැති කුලක දෙකක් වියුක්ත කුලක ලෙස හඳුන්වනවා. අවවරක් ලියා ගන්න කමක් නැහැ. ඊසදෙත් කියලා දුන්නානේ. හරි. P හා Q කුලක දෙක ඔතන හරි මේක ලියලා මේ විදිහට ලියලා P හා Q කුලක දෙක වියුක්ත කුලක වේ. හරිද ඉවරයි. හොඳයි. එතකොට ඔය වගේ ඒවා පුළුවන් වෙන්න ඕනේ. හරි. ඔය වගේ උදාහරණ දැන් දෙකක් කරා ඇති නේද? හරි. ඊළඟ එක. අන්තිම එක පොතේ කුලක අනුපූරකය. මොකද? අන්තිම එක පාඩමේ කුලක අනුපූරකය. අපිට තව මෙහෙම දුන්නොත් පොඩක් අහගන්න මම දැන් ගණන් හදද්දී ඔය අම්මේ නෙමෙයි. මෙහෙම එකක් තිබ්බොත් පුතේ මෙන්න දිනවා සර්වත්‍ර කුලකේ. මේ මොකද සර්වත්‍ර කුලකේ මේ සර්වත්‍ර කුලකේ කියන එකේ සංකේතය. හරි. මේකේ දිනවා මෙන්න x කුලකය මේක x කුලකේ. ඕකේ ඇතුලේ තියෙනවා පුතේ y කුලකේ. හරිද කොහොමද? මේකේ අවයව අපි නිකන් ගත්තොත් A B C හරි y කුලකයට අයත් වන අවයව ගත්තොත් A B C ඊට පස්සේ x කුලකයට අයත් වන අවයව ගත්තොත් A B C අයත් වෙනවා ඊට අමතරව තව E F අයත් වෙනවා ඊට පස්සේ රවුන්ඩ් එකෙන් එළියේ තියෙනවා තව අවයව G H හරි ඔව් ඔන්න නිකන් මේකත් අක්කා උදාහරණාංක 1 2 3 නේ උදාහරණාංක ඕනනම් අක්කාලා දාගමු. පුතේ මේකේ මම නිකන් අහනවා කල්පනා කරලා කියන්න ඈ. ඔව් 6:45. නෑ 7කට. 7කට. හරි. පුතේ එතකොට අහගන්න. හරිද? මේ වගේ එකක් දුන්නොත් දැන් මෙන්න මේක මම ඊසතිය මේ වගේ ඒවා කරාද? ඡේදනය යටතේ කරානේ. ඈ ඔව් දැන් මෙතන පුතේ මොකක්ද මේ වෙලා තියෙන්නේ? මේක තව විදියකටත් නිකන් ඇදලා පෙන්නන්න පුළුවන් මම කිව්වනේ. කරා මේක කියලා දුන්නද? ඔව්. මේක මෙහෙම අඳින්න හේතුව කියලා දුන්නද? ඇයි මේ x කුලකයේ ඇතුළෙම y ඇවිල්ලා තියෙන්නේ? මේක ඕනනම් මෙහෙමත් ඇඳ හැකි පුතේ. අපි සාමාන්‍ය මේක අඳින විදිය ඔක තමයි ඔය විදිය තමයි. මේක පාඩම් දැන් මෙහෙමත් ඕනනම් ඇඳ හැකි නේ. කොහොමද ඇඳ හැකි? කොහොම ඇඳද? දැන් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ A B C. ඔව්.
මෙන්න මෙහෙම දෙයක් ඔය වෙලා තියෙන්නේ දැන්. මම ඉස්සර කරානේ මේක ගිය සතියේ මේ වගේ එකක්. අන්න හරි ඔව්. ඔබට දැන් මේ වගේ එකක් හම්බුනොත් ඒ කියන්නේ දැන් හරි y කුලකයට අයත් වෙන අවයව a b c. y කුලකයේ අවයව මොනවද? a b c. x කුලකයේ අවයව. x කුලකයේ අවයව ගත්තොත් පුතේ a b c x ට අයත් වෙනවා. e f උත් තව අයත් වෙනවා. x කුලකයේ අවයව ගත්තොත් a b c e f. මෙතන පුතේ දැන් අර y ගේ විතරක් තියෙන මේ කැලේ අවයව මොකුත් නැහැනේ. ඒක නිසා පුතේ මේ වගේ වෙලාවක අපි දැන් මෙතන මෙහෙම තිබ්බා මෙහෙම නැත්තම් අවුලක් නැහැ. හරි. අර මේ වගේ වෙලාවක් මේ වගේ අවස්ථාවක් හම්බුනහම අපි කරන්නේ අර රවුම එයාගේ ඇතුලේ යන්න කියලා වැරද්දක් නැහැ නේ. කිසිම වැරද්දක් නැහැ. කොහොමද කියලා නේ? A B C. කිසි වැරද්දක් නැහැ. කොහොමද කියලා මේක. දැක්කද? වැරද්දක් නැහැ නේද? හරිද දැන්? y රවුමෙන් නිරූපණය කරන්නේ y කුලකයේ අවයව ටික. එයාගේ x රවුමෙන් නිරූපණය කරන්නේ x කුලකයට අයත් කරන අවයව ටික. x කුලකයට E F A B C කියන අවයව පහමයි තියෙන්නේ. y කුලකයට අයත් වෙන්නේ A B C අවයව තුන විතරයි. සර්වත්‍ර කුලකෙට මේකේ ඇතුලේ තියෙන ඔක්කොම අවයව ටික අයත් වෙනවා. හරිනේ දැන් මේකෙ පිටේ මම ලියන්න කිව්වොත් එකක් මොකද්ද? x මේලේ y. අලියන්න බලන්න. x මේලේ y. මේලේ. හරි අලියන්න. ඒ කියන්නේ x රවුමේ y රවුමේ තියෙන ඔක්කොම අවයව. නේ? x යි y යි අයත් වන සියලුම අවයව. හරි ලේසි. මේ අවයව ඔක්කොම ටික එන්න ඕනේ. මොනවාද එන්නේ එතකොට x මේලේ කියන්නේ ඔක්කොම අවයවනේ. a b c e f. කමාගාලා කියන්න a b c e f. ඊට පස්සේ මම ලියන්න කිව්වොත් ඡේදනය xy කුලක දෙකේ ඡේදන කුලක ලියන්න කිව්වොත් ඡේදන කුලකයට අයත් වන අවයව. ඒකේ රවුන්ඩ් දෙකම කැපිච්ච ප්‍රදේශ කියන්නේ මොකද්ද? ඔව් ඒතකොට රවුන්ඩ් දෙකේම කැපිච්ච ප්‍රදේශ කියන්නේ ඇත්තටම මෙන්න මේ ABC අවයව තුන අයත් වන ප්‍රදේශය. ඔව් පාඩ කරන්න කිව්වොත් ABC රවුම පාඩ කරා නම් හරි. ඡේදනයේට. මොකද පුතේ y ගේ සම්පූර්ණ අවයව ටිකම x ටත් අයිති වෙන හින්දා. y ට විතරක් අයිති අවයව මේකේ නෑ මොකුත් නේ. x ට පමණක් අයිති අවයව e සහ f ඉන්නවා. ඊට අමතරව ABC x ට අයිති. ABC y ට අයිති. හරි. දැන් මේකේ එතකොට ඡේදනය කියන්නේ මේ රවුන්ඩ් එක කැපිච්ච ප්‍රදේශය තමයි මේ තියෙන්නේ නේ. ABC අවයව තමයි එන්නේ. හරි පාඩ කරන්න කිව්වනම් ඡේදන කුලකය මේ y ගේ රවුම් පාඩ කරන්න ඕනේ. මේලේ පාඩ කරන්න කිව්වොත් පුතේ මේ රවුම් දෙකම පාඩ කරන්න ඕනේ. අනුපිළිවෙල ඕනේ නැහැ. අවයව ලියද්දී අනුපිළිවෙලක් නැහැ. සංගල වරහන් දෙක ඇතුලේ හරිද ආරෝහණ අවරෝහණ එහෙම මොකුත් නැහැ. කැමති විදිහකට මේකේ ඕනනම් C A B හරි C B C maybe A හරි එහෙම ලිව්වත් අවුලක් නැහැ. මේ වලත් එහෙමයි ඈ. අනුපිළිවෙලක් අවශ්‍ය නැහැ අවයව ලියද්දී. එකම අවයවයේ දෙපාරක් සුභාරක් ලියන්න බෑ. හරි ඉවරයි හොඳයි. උදාලා ඒක ඉවරද? හරි අන්තිම එක කුලක පාඩමේ අන්තිම කොටස එතනින් එතකොට ඉවර වෙනවා පුතේ. හරි අපි ලබන සතියේ වර්ගඵලයේ පාඩම පොඩි පාඩමක් තියෙනවා. ලබන සතියේ ක්ලාස් එකේදී වර්ගඵලයේ පාඩම කරනවා. හරි හොඳයි මම කරන්නේ. ඉවරයිද? ටක් ගාලා. හරි නේද? හරි නේද? මොකද? අද මේ පාඩම ඉවර වෙනවා ඈ. අද කුලක පාඩම ඉවරයි අදින්. ලබන සතියේ වර්ගඵලයේ පාඩම 23. හරි හොඳයි මම කරන්නේ. හරි තව අපිට එක කොටසක් තියෙන්නේ කුලක අනුපූරකය.
අන්තිම කොටස දාන්න. මෙතනින් ඉවරයි. කුලක අනුපූරකය. කුලක අනුපූරකය. මේක මගන්න පුතේ ඉවරද? ඉවරයි. හොඳයි. පුතේ ඊළඟ අනුමාත්‍රකාව දාන්න කුලක අනුපූරකය. මේකට පුතේ සංකේතයක් තියෙනවා. හරි. කුලක අනුපූරකය අනුමාත්‍රකාව. කුලක ඡේදනය කරා, කුලක මේලයක් දැන් කරා, කුලක අනුපූරකය අන්තිම එක. හරි නේද? පුතේ 10 පන්තියට ගියාමත් මේ ටික තියෙනවා. පොඩක් මෙතනින් එහාට ටිකක් ඉගෙන ගන්න තියෙනවා 10 පන්තියේ. හරිද? 10 පන්තියේ අපි මේ වගේ වෙන් රූප අඳිනවා. මේ වගේ ඇතුලේ රවුන්ඩ් එකක් තියෙන ඒවා. 11 පන්තියට ගියාමත් මේ ටිකම තියෙනවා. රවුන්ඩ් 3ක් තියෙන ඒවා අඳිනවා. එක මේකේ රවුන්ඩ් 3ක්. හරි සාමාන්‍ය පෙළ විභාගයටත් එන්නේ රවුන්ඩ් 3ක් තියෙන ගානක්. මේ පෙන් රූප සටහනේ රවුන්ඩ් 3ක් තියෙන ගානක් තමයි 11 දී සාමාන්‍ය පෙළ විභාගයට අපිට එන්නේ. හරි හොඳයි. ඒක දැන් ඉඳන් මේවා පුරුදු වෙනවා ලේසි පුතේ. අමාරු නෑ. රචනා ගානක් තමයි එන්නේ. හරි ඉවරයිද? හැමෝම හරි. කුලක අනුපූරකය ඉවරයි. දැන් පුතේ මේ කුලක අනුපූරකය කියන්නේ හරි සරල දෙයක්. අපි ඉස්සෙල්ලා ඒකේ සංකේතය බලමු. මේක ඉවරයි නේද? හරි. මම පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්නම්. චුට්ටක් බලා ගන්නකො. හරි. මම මේ වගේ උදාහරණයක් ගත්තොත්. පුතේ මෙන්න තියෙනවා සර්වත්‍ර කුලකයක්. හරි. සර්වත්‍ර කුලකය ඇතුලේ අපි ගමුකෝ මොකක් හරි කුලකයක්. මෙන්න ඒ. හරි. මම නිකන් 1 2 හරි 3 4 7 මේකේ තව ඕනනම් 6 8 එතකොට ඔන්න සර්වත්‍ර කුලකයක් තියෙනවා. ඒකේ ඇතුලේ මම ගන්නවා A කුලකේ. හොඳට අහගන්න. හරිද? A කුලකේ. හොඳයි. එතකොට පුතේ දැන් මොකද්ද මේ කුලක අනුපූරකය කියලා කියන්නේ? මෙන්න මෙහෙම දෙයක්. හරි. දැන් මම මෙහෙම දෙයක් කියලා දෙන්නම්. පොඩ්ඩක් බලා ගන්නකො. මම නිකන් කියනවා පුතේ අපිට නිකන් මෙහෙම කිව්වොත් A කුලකයේ හොඳට අහගෙන ඉන්න. A කුලකයේ අනුපූරකය ඇහුවොත් මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. A කුලකය ලියන්න කිව්වොත් මොකද්ද ලියන්න ඕනේ? A කුලකය ලියන්න කිව්වොත් පුතේ මොනවද එන්නේ? ටක් ගාලා කියන්නේ. A කුලකේ ලියා දක්වන්න කිව්වොත් මොනවද අවයව? A කුලකේ ලියා දක්වන්න කිව්වොත් A කුලකේ ටක් ගාලා මට අවයව ටික කියන්න. A රවුම ඇතුලේ තියෙන අවයව 1, 2, 3, 4, 7. මේ සර්වත්‍ර කුලකේ ලියන්න කිව්වොත් මොනවද එන්නේ? සර්වත්‍ර කුලකේ අවයව ලියන්න කිව්වොත් සර්වත්‍ර කුලකේ ලියා දක්වන්න කිව්වොත් මේ කොටුවේ ඇතුලේ තියෙන ඔක්කොම ටික එන්න ඕනේ මොනවද? 1 2 3 4 5 නෑනේ. 1 2 3 4 තියෙනවා ආයි 6 තියෙනවා කොටුවේ ඇතුලේ සහ රවුම ඇතුලේ තියෙන ඔක්කොම එන්න ඕනේ. 1 2 කියන්නේ සර්වත්‍ර කුලක කියන්නේ පුතේ මේ කොටුවේ ඇතුලේ තියෙන ඔක්කොම අවයව. 6 8ක් අහු වෙනවා මේ රවුම ඇතුලේ ඒවත් අහු වෙනවානේ. 4 5 නෑනේ 6 ඊට පස්සේ 7 තියෙනවා ආයි 8 නේ. හරි බලන්න මතකද බලන්න. ඒ කුලක කියන්නේ ඒ රවුම ඇතුලේ අවයව හරිනේ. 1 2 3 4 7 හරි. හරි සර්වත්‍ර කුලකයේ අවයව ලියන්න කිව්වත් පුළුවන්. හරිනේ අවුලක් නෑ. පුතේ දැන් මම කියනවා ඒ කුලකයේ අනුපූරක කුලකේ ලියන්න කියලා. ඒ කුලකයේ අනුපූරකේ නැත්නම් අනුපූරක කුලකය. හරිද? ඒ කුලකයේ අනුපූරකේ නැත්නම් අනුපූරකේ කියලා කියනවා. අනුපූරක කුලකේ කියලා කියනවා. ඒ කුලකයේ අනුපූරක කුලකේ ලියන්න කිව්වොත් හරිද? ලියන්න තියෙන්නේ මෙච්චරයි. බලගන්නකෝ. දැන් මේ රවුම ඇතුලේ තියෙන්නේ ඒ කුලකයට අයත් වෙන අවයව දෙක නෙමෙයි. මේ රවුම ඇතුලේ තියෙන්නේ හොඳට බලාගෙන ඉන්න බෝඩ් එක දිහා වෙන වෙනම නවත්තන්න ලියන ඒවා නවත්තන්න. හරි දැන් මේ ටික තේරෙනවා. කලින් ඉගෙන ගත්තානේ. ඒ කුලකයේ අවයව ලියන්න කිව්වොත් මේක ලියන්න ඕනේ. සර්වත්‍ර කුලකයේ අවයව ලියන්න කිව්වොත් මේක ලියන්නත් ගන්නවා. මම දැන් කියනවා අලුත් එකක් දැන් ඉගෙන ගන්න. ඒ කුලකයේ අනුපූරක කුලකේ ලියන්න කිව්වොත් පුතේ ලියන්න ඕනේ
ඒ කුලකයට අයිති නොවන ඒ කුලකයට අයිති නොවන කොටුව ඇතුලේ තියෙන සියලුම අවයව. මොකක්ද මං කිව්වේ? ඒගේ අවයව ලියන්නේ නැතුව එයාගේ අනුපූරකය. නිකන් එයාට අයිති නොවන අනිත් කට්ටිය තමයි අනුපූරක කුලකයෙන් අදහස් වෙන්නේ. හරිද? ඒ කුලකයේ අනුපූරක කුලකය ලියන්න කිව්වොත් ඒ කුලකයට අයිති වන අවයව එකක්වත් ලියන්න බෑ. ඒ කියන්නේ 1 2 3 4 7 ලියන්න බෑ. ඒ කට්ටිය නැතුව පිට ඉන්න ඔක්කොම ටික ලියන්න ඕනේ. ඒ කියන්නේ මේ රවුමෙන් පිට ඉන්න අවයව මොනවද පුතේ තියෙන්නේ? මේ රවුමෙන් ඒගේ රවුමනේ මේ තියෙන්නේ. එයාගේ අවයවනේ මේ තියෙන්නේ. ඒකෙන් පිට ඉන්න කට්ටිය මොනවද අක්කාලා කියන්නේ? කොටුව ඇතුලේ ඒ රවුමෙන් පිට ඉන්න කට්ටිය 6යි හොඳට පේනවා 8යි. අනුපුතේ ඒ කුලකේ අනුපූරක කුලකේ අවයව. මට කියන්න අනුපූරක කුලකේ මොකක්ද එන්නේ කියලා තේරෙනවද? අනුපූරකය කියන එකේ තේරුම පුතේ කිසියම් කුලකයකට අයිති නොවන එයාගෙන් පිට ඉන්න අවයව ඇතුළත් ප්‍රදේශය. හරි දැන් මම නිකන් මේකේ ඒ කුලකේ අනුපූරක කුලකේ ලියන්න කිව්වොත් මේ රවුම ඇතුලේ ඉන්න අවයව ලියන්න බෑ. ඒ රවුමෙන් එළියේ ඉන්න අවයව ලියන්න ඕනේ. කොටුව ඇතුලේ. කොටුව ඇතුලේ මේ රවුමෙන් එළියේ ඉන්න අවයව. ওই ප්‍රදේශයේ පාට කරන්න කිව්වොත් ඔන්න බලන්න ওই ප්‍රදේශයේ පාට කරන්න කිව්වොත් මේ රවුම ඇතුළ පාට නොකර රවුම ඇතුළ පාට කරන්න බෑ. මේ අන්නව පාට කරන්න පුළුවන්. රවුම ඇතුළ පාට කරන්න බෑනේ පුතේ. ඇයි රවුම ඇතුලේ කට්ටිය આવු වෙන්නේ නැහැ. රවුමෙන් පිට කොටුව ඇතුලේ ඉන්න කට්ටිය තමයි අයත් වෙන්නේ. පුතේ දැන් මේකේ සංකේතය මෙන්න මේක. ඒ කුලකේ අනුපූරක කුලක කියන එක අපි මෙන්න මෙහෙම සංකේතයක් දාලා ලියනවා. මේකයි සංකේතය. ඒ කුලකේ අනුපූරක කුලකනේ. දැන් ඒ දැම්මොත් මොකද්ද පුතේ වෙන්නේ? මෙහෙම දැම්මොත් ඒ කුලකේ. ඕකේ අනුපූරක කුලක කියන්න පුතේ අපි මෙන්න මෙහෙම මේ අකුර උඩින් පොඩි ඉරි කෑල්ලක් ඇල ඉරි කෑල්ලක් දානවා. අන්න ඒකයි සංකේතය. හරිද? මේ මන් දාපුවා නෙමෙයි මේවා ඒක අල්ලන පාවිච්චි කරන සංකේතය. හරිද? එතකොට නිකන් ඒ අකුර ලිව්වොත් එතකොට ඒ කුලකෙනේ. ඒ කුලකේ අනුපූරක කුලකේ. මේ අනුපූරක කියන වචනේ හඟවන්න තමයි මෙන්න මේන ඇල ඉරි කෑල්ලක් ගහන්නේ. සංකේතය මොකද්ද? ඇල ඉරි කෑල්ලක් ගහනවා. මම ඒක මෙතන මේ සංකේතය මෙහෙම නිකම්ම කමන්නේ. ඔන්න දාගන්න පුතේ මෙතන සංකේතය ඇල ඉරි කෑල්ල. මාතෘකාව ලිව්ව තැන කුලක අනුපූරකය කියන එකේ සංකේතය ඇල ඉරි කෑල්ලක් තමයි දාන්නේ. තේරුණාද? හා. එහෙනම් පුතේ ඒ ඇල ඉරි කෑල්ල. ඒකේ තේරුම පුතේ ඒ කුලකේ අනුපූරක කුලකේ. මෙහෙමයි අපි සංකේත දාලා ලියන්නේ. අවයව ලිව්වොත් මොනවද වෙන්නේ? 6යි 8යි. හරි? ඔව් මේකට පුතේ අපි නමකුත් කියනවා. හරිද? මෙන්න මේ ඇල ඉරි කෑල්ලට පොඩි නමක් කියනවා පුතේ මොකක්ද දන්නවද? ඔකට අපි කියනවා මෙන්න මේ නම. ඔයාලා කියවන්න බලන්න. ඔය ඇලේරි කෑල්ලට නැත්නම් අනුපූරකයේ සඳහා පාවිච්චි කරන මේ සංකේතයේ නමක් කියනවා. මොකක්ද නම? ඩෑෂ් 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 කියලා කියන්නේ. ඩෑෂ් කියන්නේ. ඩෑෂ්. මොකද? පුතේ දැන් වොලිබෝල් වල ගහන ඩෑෂ් නෙමෙයි. වොලිබෝල් ක්‍රීඩාවේ ඒ ඩෑෂ් කියන වචනේ නෙමෙයි. ඩෑෂ් කියලා නිකන් කියන්නේ අර කෙටි ඉරි කෑල්ලක් කියන එක හඟවන්නේ නේ. කෙටි ඉරි කෑල්ලක නම් නිකන් ඩෑෂ් ලක් නේ ඩෑෂ් කියලා කියනවා එහෙම අහලා නැද්ද? තියනවද? මට කියන්නේ නිකන් කෙටි ඉරි කෑල්ලක් දානවා කියන එකට නිකන් ඩෑෂ් එකක් දානවා කියලා නිකන් පාවිච්චි කරන්නේ නැද්ද? අහලා නැහැ. මතක තියාගන්න. නිකන් මේ සංකේතෙට අපි කියනවා පුතේ ඩෑෂ් කියලා නම. අර වොලිබෝල් ක්‍රීඩාවේ ඩෑෂ් ගහනවා කියන එක නෙමෙයි ඈ. හරිද? මෙතන මේ නිකන් කෙටි ඉරි කෑල්ලක් නේ ඇලි ඉරි කෑල්ලකට ඩෑෂ් කියලා කියනවා. අහලා තියෙනවා. හොඳයි. ඒකත් ඔන්න ලියා ගන්න වචනේ නම මේ සංකේතේ. මේක තමයි පුතේ සංකේතේ. එහෙනම් පුතේ මෙහෙම අකුරක් දීලා කුලගේ නම දීලා ඉරි කෑල්ලක් ගහලා දුන්නොත් ඒකෙන් අහන්නේ ඒ කුලකයේ අනුපූරක කුලකේ. එයාගේ ඇතුළේ ඉන්න අවයව නැතුව එයාට පිටේ ඉන්න අවයව.
අංශක දාද්දි දාන්නේ බිඳුව කලා දාද්දි දානවා. මෙතන ඒක ගැටලුවක් වෙන්නේ අපි මෙතන කුලකවල පාවිච්චි කරද්දී ඉරි කෑල්ල දැම්මොත් ඒක තේරුම අනුපූරකය. හරි. හොඳයි. අග්ගල් ලියාගන්න. ඉක්මනට උදාහරණ අපි මේක ලිව්වේ නෑ නේද? හැඳින්වීම ලිව්වේ නැද්ද? ලිව්වේ නෑනේ හැඳින්වීම ඉස්සෙල්ලා ලියලා ඉන්න ඕනේ. පොඩින් හො මේව මොකද ලියන්න එපා. හරි මම කුලක අනුපූරකයේ මේ සංකේතයේ ඩෑෂ් හරි යටි ලියන්න කරුවක් දාලා ලියන්න. කිසියම් කුලකයකට අයිති නොවන මේ අනුපූරක කුලක කියන්නේ මොකක්ද කියන එක ලියන්න. ඊට පස්සේ තමයි මේ ටික ලියන්න ඕනේ. ලියන්න වචනෙන් කරුවක් දාලා කිසියම් කුලකයකට අයිති නොවන කිසියම් කුලකයකට අයිති නොවන කිසියම් කුලකයකට අයිති නොවන කිසියම් කුලකයකට අයිති නොවන එම කුලකයෙන් පිට කියන ගමන් හිතන්න එම කුලකයෙන් පිට හැබැයි පොතේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ එම කුලකයෙන් පිට මේ ඒ කුලකයෙන් පිට හැබැයි සර්වත්‍ර කුලකයේ ඇතුලේ එම කුලකයෙන් පිට සර්වත්‍ර කුලකයේ තුල ඇති එම කුලකයෙන් පිට සර්වත්‍ර කුලකයේ තුල ඇති අවයව එම කුලකයෙන් පිට සර්වත්‍ර කුලකයේ තුල ඇති අවයව අනුපූරක කුලකයේ ලෙස හැඳින්වේ. අටක් අලුතේ උදාහරණ දෙකක් දාලා ඕක ඇඳලා ලියාගන්න ඉක්මනට ඔය ටික. අනුපූරක කුලකයේ ලෙස හැඳින්වේ. හරි හැකලා මේක අඳින්න මේ දෙකත් ඔන්න ලියා ගන්න. ඊට පස්සේ ඒ කුලකේ අනුපූරක කුලකේ මෙන්න සංකේතයේ ලියන විදිය. ඒ කුලකේ අනුපූරක කුලකේ. ඒ රවුමෙන් පිට ඉන්න ප්‍රදේශයේ අවයව ටික. හරි තව එකක් දෙන්නම්. උදාහරණ අංක 2 මේක ඉවර කරන්න. P Q හරි මේක ඉවර කරලා උදාහරණ අංක ඊළඟ එක දෙවෙනි එක මේක ඇදලා තනියම කරන්න වරද්දන්න එපා දැන් එතන අහලා තියෙන්නේ P කුලකේ අනුපූරක කුලකයට අයත් අවයව ටික ලියන්න P dash මෙතන අහලා තියෙන්නේ Q dash තේරෙනව නේද සංකේතේ P dash ලියන්නත් ඕනේ Q dash ලියන්නත් ඕනේ හරි ඉක්මනට කරන්න හරිද ඉවර කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් උත්තර දාන්න chat එකේ P dash සහ Q dash
හරි ටක් ගාලා. මෙත්මි විහාරා. හරිද? P dash. P dash කියන්නේ පුතේ P කුලකේ අනුපූරක කුලකේනේ. ඉවර කට්ටිය දාන්න බලන්න. හොඳයි. හරි. පොඩක් කල්පනා කරලා කරන්න. මෙත්මි හරි. P dash හරි. Q dash ලිව්වද? උත්තර දාන්න ලිව්වය. හරිද? අනිත් ළමයි කො කල්පනා කරලා කරන්න. හරිද දිනිති ඉවරද? ලෙන්මිනිකෝ උත්තර දාන්න. නෙත්මි විහාරා Q dash කුලකේ Q ගේ අනුපූරක කුලකේ හරි. ඉවර ළමයි දාන්න බලන්න උත්තර. හරිද? මනුජ කො සිට්මි පුළුවන්ද? හරි ඉක්මන් කරන්න. එතකොට පුතේ දැන් P කුලකේ අවයව දැන් පේනවා නෙමෙයි ඇහැට පේනවා මේ ඇස් පේනවනේ හැමෝටම හොඳට. හරි P කුලකේ අවයව තමයි P රවුම ඇතුලේ ඉන්නේ. 1 3 4 5 කියන අවයව P කුලකේට අයිති. එතකොට පුතේ P ගේ අනුපූරක කුලකේ ලියන්න කිව්වහම අවයව ටික P dash නේ. P dash කියන්නේ P ගේ අනුපූරක කුලකේ. අවයව ලියන්න කිව්වහම P රවුම ඇතුලේ තියෙන එකම අවයවයක්වත් ලියන්න බෑ. හරි. එතකොට පුතේ හරිද? P ගේ අනුපූරක කුලකේ ලියන්න කිව්වහම මේ සංකේත දැක්කම දැන් මතක තියෙන්න ඕනේ. P dash කියන්නේ P ගේ අනුපූරක කුලකේ. ලියන්න කිව්වහම පුතේ එයාගේ ඇතුලේ තියෙන අවයව ටික නැතුව එළිය ටික තමයි ලියන්න ඕනේ. P ගේ අවයව ලියන්න බෑ. ඒ කියන්නේ 1 3 4 5 ලියන්න බෑ. ඒ ටික නැතුව ඉතිරි වටේ තියෙන ඔක්කොම අවයව. ඒ කියන්නේ පුතේ 2ක් ලියන්න ඕනේ, 6ක් ලියන්න ඕනේ, 7ක් ලියන්න ඕනේ. 7 ලියන්න නැතුව ඉන්න බෑ. 7 ලියන්න ඕනේ. ඇයි ඒ? ඉතින් පුතේ 7 P රවුමෙන් එළියනේ තියෙන්නේ. Q ගේ තිබ්බට කමක් නැහැ. කොහොම හරි අපි ලියන්න ඕනේ P ගෙන් එළියේ ඉන්න කට්ටිය. සර්වත්‍ර කුලකයේ ඇතුලේ P ගේ අනුපූරකයේ ලියන්න කිව්වහම P ගෙන් එළියේ. P රවුමෙන් පිට ඉන්න ඔක්කොම ටික ලියන්න ඕනේ. ඒ එළියේ ඉන්න කට්ටිය වෙන කාට හරි අයත් වුණා කියලා අහුලක් නැහැ. හරි P ගේ අනුපූරකයේ ලියන්න කිව්වොත් P ට අයිති නොවන ඉතුරු අවයව ඔක්කොම ලියන්න ඕනේ. තේරෙනවද? හොඳයි. මොනවද එන්නේ පුතේ එතකොට? 2 6 7. කමා දාලා ලියන්න. හරි. මොකද? මලේසියා. මේක ලියුවද? හරිද? මොකද උනේ? උදාහරණාංක 2. මේ පළවෙනි එක අපි ලියාගත්තා. ඒක ඉවරයි නේද හැමෝම? හරිද? අනුපූරක කුලකේ. හරි. මොකක් හරි ගැටලුවක් ආවොත් රෙකෝඩින් එක හෙට ගන්න පුළුවන් ඈ. හරි සියලුම ක්ලාස් වල රෙකෝඩින් ගන්න පුළුවන්. හරි. මට කියන්නේ මේක තේරෙනවද? හරි. ඊට පස්සේ පුතේ ඔය වගේම කල්පනා කරලා ලියන්න Q dash Q ගේ අනුපූරක කුලකේ අවයව. දැන් පුළුවන් වෙන්න ඕනේ. ඒක Q dash කියන්න කිව්වහම Q ගේ අනුපූරක කුලකේ ලියන්න ඕනේ. ඒ කියන්නේ පුතේ Q ට අයිති නොවන Q ගෙන් පිට Q රවුමෙන් එළියේ නේ Q රවුමෙන් එළියේ ඉන්න අවයව මොනවාද? මේ 3 5 7 නැතුව 3යි 5යි 7යි Q ට අයිති වෙන හින්දා ඒව ලියන්න බෑ. ඒ රවුමෙන් හරි ලේසියි. පිට ඉන්නේ කවුද? 1 4 2 6 නේ? Q රවුමෙන් පිට 1යි 2යි 4යි 6යි. මට කියන්න තේරෙනවද? අතුසන්ටක් ගාලා රේස් හෑන්ඩ් කරන්න මට බලා ගන්න තේරිච්ච Q dash පුළුවන් වෙන්න ඕනි විභාගෙට මේ වගේ වහනවා. පුළුවන් වෙන්න ඕනි ලියන්න. 1යි 4යි 2යි 6යි. හොඳයි ගොඩක් අයට තේරිලා තියෙනවා. තව ගණන් ටිකක් බලමු. හරි. පැහැදිලි. හොඳයි. එහෙනම් මේ අනුපූරක කුලකේ නැත්නම් ඩෑෂ් ලියන්න කිව්වොත් එයාගේ ඇතුලේ ඉන්න අවයව ටික ලියන්නේ නැතුව එයාගෙන් එළියේ ඉන්න ඔක්කොම ටික ලියන්න ඕනේ. එයාගෙන් එළියේ ඉන්න අය. ඒ එළියේ ඉන්න අය වෙන ඒවාට අයිති උනාට අවුලකුත් නැහැ.
එයාගෙන් එළියේ ඉන්න අයනේ ලියන්න ඕනේ. නේ? ඒතර P ගේ අනුපූරකය ලියන්න කිව්වොත් P රවුමෙන් එළියේ. ඒතර 7ක් එනවා, 6ක් එනවා, 2ක් එනවා. Q ගේ අනුපූරකය ලියන්න කිව්වොත් Q රවුමෙන් එළියේ කට්ටිය. 1යි 4ක් එනවා, 2යි 6ක් එනවා. මට කියන්න හොඳට තේරුණාද? තව එකක් දෙනවා. ඔකේ තව දෙකක් විතර දෙන්නම්. ඕකෙම හරි ඉතර නෑ මේ දෙවෙනි උදාහරණේ ඊළඟ එක. හරි මේ ටික හරි. ඊළඟ එක කරුව දාලා අපි දාමු එහෙම. හරි. බලමු මේක ලිහෙයි කියලා කවුරු හරි ළමයි. ඔන්න දැන් හිතලා කරන්න ඕනේ. මේක නෑ. P dash ලිව්වා, Q dash ලිව්වා ඔන්න ඊළඟ එක. ඕකේ. මම දෙනවා පුතේ මෙහෙම එකක්. බලමු කවුරු හරි ලියයිද කියලා. පන්ති ළමයි හොඳට හිතලා ලියන්න. ඔන්න දෙන එක. P මේලය Q කියන එකේ අනුපූරකය මම වරහණක් දාන්න හේතුව බලමු මේ කියලා. පුතේ මේ වරහණක් දාලා ලිව්වේ. පේපර්ස් වල පුතේ ඔයගලන්ට මම පේපර්ස් දෙනවා. දැන් අපි මේකේ අභ්‍යාස ටික තමයි කරන්න පාඩමේ. පාඩමේ දැන් අභ්‍යාස ටික කරන්න ගන්නවා මේකෙන් පස්සේ. හරි. පුතේ ඊළඟ එක P මේලේ Q dash ලියන්න. P මේලේ Q dash. මේ වරහණක් දෙන්නේ පුතේ. ඒ කියන්නේ දැන් P මේලේ Q කියන ප්‍රදේශයේ තියෙනවනේ. P මේලේ Q අපි ඉගෙන ගත්තනේ කලින් මේලේ. ඔව්. P මේලේ Q කියන එකේ අනුපූරකය. තේරෙනවද? P මේලේ Q කියන එකේ අර වරහණක් දැම්මේ මේ ඇතුලේ අර P මේලේ Q කියලා නිකන් ප්‍රකාශනයක් නේ තියෙන්නේ. P මේලේ Q කියන එක වරහන් දැම්මේ ඒකයි ඈ. P මේලේ Q කියන එකේ වරහණක් දාලා තමයි මේ ඩෑෂ් අකුර දාලා තියෙන්නේ. මොකද? දිනෙත් මොකද්ද කියන්නේ? හරිද? P මේලේ Q උත්තර දාන්න බලන්න. P මේලේ Q කියන එකේ දැන් අපි P මේලේ Q කියන්නේ දන්නවනේ කලින් ඉගෙන ගත්තනේ. අපිට ඉස්සෙල්ලා නිකන් කල්පනා කරලා බලන්න පුතේ P මේලේ Q කියන්නේ මොකද්ද? කො උත්තර දාපුව ඈ? පැහැදිලි නැහැ කියන එක. මොකද්ද අනුපූරකය මේලය මෙතන වරහන් දැන් මේ වරහන් දාලා තියෙන දාන්නේ වරහන් දාලා දෙන්නේ පුතේ මේක. මේ වරහනක් අපි දාන්නේ මේ වරහන දැම්මහම තේරුම ඒක මේක සංකේතයක් නෙමෙයි වරහන දාලා කියන එක මේ සුළු වරහනක් දාලා තියෙන්නේ මේ අනුපූරකය කියන එක පුතේ මේ දෙකේ ඒ කියන්නේ මෙතන මේ ප්‍රකාශනයක් දෙන්නේ P මේලේ Q කියන්නේ P ගේ Q ගේ සියලුම අවයව ඇතුළත් ප්‍රදේශයනේ. P මේලේ Q කියන්නේ P රවුමෙයි Q රවුමෙයි ඔක්කොම අවයව ඇතුළත් ප්‍රදේශය. අන්න ඒකේ අනුපූරකය තමයි අහන්නේ. හොඳයි ගොඩක් අයගේ උත්තර හරි. ලෙන්මිනි හරි නෙත්නි. හරි නේද? හරි. ඔබ මම උත්තර දාන්න බං පේන්නේ. කලින් දාපුව තියෙනවා අය දාන්න. හොඳයි දිනෙත් හරි. කලින් දාපු ළමයි ඉන්නන අපට කායි උත්තර දාන්න. නෙත්නි. ඉරුෂි හොඳයි හරි. අනිත් අය කො දැන් හිතලා දාන්න මොකද ලොකු දෙයක් නේ. ඔය අහන ප්‍රශ්න වල ඉරුෂි හොඳයි හරි. තව උත්තර දාපු ළමයි ඉන්නවා නම් මම නම් කිව්ව නැති ආපහු වරක් දාන්න. අනිත් කට්ටිය අනුත්තරා රුසිරු ප්‍රමෝදය නිපුණි හරිද? ඉවරයි හරි වෙලා වැඩි. පුතේ දැන් මෙහෙම හිතන්නකෝ. ඉස්සෙල්ලා මේ වරහාන අමතක කරලා ඊමේල් එකකින් ගැන හිතන්නකෝ. ඊමේල් එක කියන්නේ මොකක්ද පුතේ? අපි කලින් ඉගෙන ගත්තානේ. මේල් කියන්නේ ඔක්කොම. ඒ කියන්නේ P ගේ Q ගේ ඔක්කොම අවයව තමයි P මේල් Q කියන්නේ. P මේල් Q කියන්නේ පුතේ P රවුමේ ඇතුලේ තියෙන අවයවයි Q රවුමේ ඇතුලේ තියෙන අවයවයිනේ. ඒකේ අනුපූරකය කිව්වොත් පුතේ ඒ රවුම් දෙක ඇතුලේ තියෙන අවයවනේ මේල් කියන්නේ. ඒකේ අනුපූරකයනේ අහන්නේ. ඒ කියන්නේ රවුම් දෙක ඇතුලේ තියෙන අවයව වලින් එළියේ තියෙන අවයව තමයි මේකේ අහන්නේ. එහෙනම් මොනවද ඉන්නේ?
රවුන්ඩ් එකට එළියේ තියෙන අවයව 2යි 6යි. හරි ඒතකොට එන්න ඕනේ මේකේ උත්තරේ පීනේලේ කියුගේ අනුපූරක කුලකේ අවයව වලට එන්නේ පීනේලේ Q කියන්නේ මේ රවුන්ඩ් එකේ අවයව ඔක්කොම. ඒකේ ඩෑෂ් අනුපූරකේ කියන්නේ ඔය රවුන්ඩ් එකෙන් එළියේ තියෙන අවයව කොටුව ඇතුලේ. මොනවාද 2යි 6යි තමයි එන්නේ. හොඳයි. අන්තිම එක ඕකේ. P ඡේදනය Q කියන එකේ අනුපූරකේ ලියන්න. අපිට දැන් මේක පාඩ කරන්න කිව්වනම් කොහොමද පාඩ වෙන්නේ? ඒකක් කරන්න බෑනේ. මම මෙතන පාඩ කරලා දෙන්නේ නැහැ. ඉතින් මේක පාඩ කරන්නත් පුතේ අපිට පුළුවන් වෙන්න ඕනේ. ඔන්න දැන් හරි මේ ප්‍රදේශ පාඩ කරන්න කිව්වනම් P ගේ අනුපූරකයේ කිව්වොත් පාඩ කරන්න P රවුම පාඩ වෙන්නේ නැතුව තේරෙනවද? ඉතිරි ඔක්කොම පාඩ වෙන්න ඕනේ. මෙහෙම P රවුම පාඩ කරන්නේ නැතුව ඉතිරි ඔක්කොම පාඩ වෙන්න ඕනේ. P dash Q dash පාඩ කරන්න කිව්වොත් පුතේ තේරෙනව නේද? Q dash පාඩ කරන්න කිව්වොත් Q රවුම ඇතුළේ පාඩ වෙන්නේ නැතුව අනිත් ඔක්කොම කොටුව ඇතුළේ පාඩ කරන්න ඕනේ. Q රවුම පාඩ කරන්නේ නැතුව Q dash P මේලේ Q ගේ dash පාඩ කරන්න කිව්වොත් P රවුමයි Q රවුමයි පාඩ කරන්නේ නැතුව ඉතුරු ප්‍රදේශේ පාඩ කරන්න ඕනේ වෙයි. අවයව අකුණ ප්‍රදේශය. අන්තිම එක මට අහලා කියන්න P ඡේදනයේ Q ගේ අනුපූරකයට එන්නේ මොනවද? P ඡේදනයේ Q කියන්නේ දෙන්නගේ කැපෙන ප්‍රදේශයේ අවයවනේ ඡේදනයේ නෙමෙයි. P ඡේදනයේ Q කියන්නේ මෙන්න මේ රවුන්ඩ් එක කැපෙන ප්‍රදේශයේ අවයව. ඒකේ අනුපූරකය කියන්නේ ඒකෙන් පිට. ඒ කියන්නේ මේ කැපෙන ප්‍රදේශයෙන් පිට අවයව තමයි එන්නේ. P සහ Q කැපෙන ප්‍රදේශයේ ඡේදනයේ කියන්නේ මේ. ඒ කියන්නේ 3යි 5යි නැතුව අනිත් පිට තියෙන ඔක්කොම අවයව එන්න ඕනේ. හරිද? තේරුණාද? නේ? ඔව් ඡේදනය කිව්වොත් මේ 3යි 5යිනේ. ඒවා නැතුව ඉතුරු ඔක්කොම පිට තියෙනවා. ඒතර 1යි 4ක් වෙන්න ඕනේ, 7ක් වෙන්න ඕනේ, 2යි 6ක් වෙන්න ඕනේ. පාඩ කරලා බලන්නකො මොකද්ද? මෙන්න මේ කැපෙන ප්‍රදේශය පාඩ වෙන්නේ නැහැ. ඉතුරු ටික ඔක්කොම පාඩ වෙන්න ඕනේ. පාඩ කරන්න කිව්වොත් පුළුවන් වෙන්න ඕනේ. පාඩ කරලා දුන්නොත් කෙටි ප්‍රශ්නයක මොකක්ද කියලා ඔය වගේ ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න අහනවා. හරි එතකොට මේක පාඩ කරන්න කිව්වොත් පුතේ මේ කැපෙන ප්‍රදේශය ඉතිරි කරලා ඉතුරු ඔක්කොම පාඩ කරන්න ඕනේ. එහෙනම් පුතේ මොනවද ඉන්නේ? P ඡේදනයේ Q කියන කුලකේ අනුපූරක කුලකේ. එතකොට කැපෙන ප්‍රදේශයේ අවයව දැන් P ඡේදනයේ කිව්වොත් 3 5නේ. ඒ අවයව ටික නැතුව ඉතිරි ඒවා. 1 2 4 7 6. 1 2 4 6 7. හොඳයි මම කියන්නේ ඔය කිව්ව ටික තේරුම් ගන්න පුළුවන්ද? ඉතින් ඔය ටික තමයි අපිට මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. මම ගන්නුත් එක්ක කරගෙන ගියා. ඒකයි ටිකක් වෙලා ගියේ. අපි දැන් ඔය වගේ ගණන්මයි පුතේ අභ්‍යාසයක් තියෙන්නේ. බලමු අද. 22 4 අභ්‍යාසයට එන්න දැන්. දෙකේ 4 අභ්‍යාසයට එන්න. 22 4 ඉක්මනට ගණන් කීපයක් හදලා මම හෝම්වර්ක් වලට ගණන් කීපයක් දෙන්නම්. 22 පුතේ 4. දෙකේ 4 අභ්‍යාසෙ. හමුණාද? ඉක්මනට පෙරලා ගන්න ටියුට් එකේ හරි අච්චු පොතේ හරි ඉක්මනට 22 4 අභ්‍යාසය. පිටුව පොඩක් පුතේ පිටුව බලලා කියන්න කීයද? 22ද? තුන්වෙනි අච්චු පොත. තුන්වෙනි අච්චු පොත තියෙනවද හැමෝටම? ටියුට් නැති කට්ටියකෝ. තුන්වෙනි අච්චු පොත තියෙනවා. හරි. තුන්වෙනි අච්චු පොතේ 22 පිටුවද බලන්න. 22 හරි. 22 4 අභ්‍යාසය ඉක්මන් කරමු. 22යි 23යි පිටුවල තියෙනවා හොඳයි බලන්න. එතකොට පුතේ ඒකේ PQR කුලක හරි. අර පුතේ අපිට කුලක තුනක් දීලා තියෙනවා. හරි. පොඩ්ඩක් අපි ඒක ලියාගමු. P කුලකේ අවයව මොනවද පුතේ? P කුලකේ අවයව 1, 3, ඉක්මනට 1, 3, 6, 8, 10, 13 නේ
ඊට පස්සේ Q කුලකයේ අවයව 1,6,7,8 ඊළඟට R කුලකයේ අවයව 2,3,9,10,12 හරි ඔන්න මේ කුලක තුනක අවයව දීලා තියෙනවා. හරි නේද? 1 3 6 8 10 13 ආයි Q 1 6 7 8 ආයි R 2 3 9 12. පුතේ මම ලියු ටික අරන් බලන්න. මෙන්න මෙහෙම කුලක තුනක් දීලා තියෙනවා. දැන් අපිට ওই කුලක තුනේ අවයව දිහා බලලා අර පහත දැක්වෙන එක එක අහලා තියෙන ඒවා අවයව සහිතව ලියා දක්වන්න ඕනේ. හරි පටන් ගමු. ඔකේ නම් තියෙන්නේ ඡේදනයයි මේලයයි නේ. හරි ඒ ඔක්කොගෙම හරි පටන් ගන්න. රෝම ලක්කන්න එක ගානේ එක එක. හරි. එතකොට පුතේ රෝම ලක්කන්න එකේ අහනවා P ඡේදනයේද මේලයේද? ඡේදනය. P ගේ Q ගේ ඡේදන කුලකේ. නේද අහන්නේ? P ඡේදනයේ Q. ඒ කියන්නේ මොකද? කුලක දෙකටම අයත් වන පොදු අවයව. ඡේදනය කියන්නේ පොදු අවයව. මේලේ කිව්වොත් ඔක්කොම මතක තියාගන්න. අපිට P ගේ Q ගේ බලන්න දැන් අවයව දිහා ටක් ගාලා මෙන්න P කුලකේ අවයව මෙන්න Q කුලකේ අවයව. ඔය දෙකේම තියෙන පොදු අවයව මොනවද ටක් ගාලා කියන්නේ? උත්තරේ ලියන්න P ගේ Q ගේ තියෙන පොදු අවයව මොනවද? හොඳට බලන්න. 1 මෙයාගෙත් තියෙනවා මෙයාගෙත් තියෙනවා. කැපෙන ප්‍රදේශයට අහු වෙනවා. 1 නේ. 3 මෙයාගෙන් තිබ්බට මෙයාගේ නෑ. 6 දෙන්නගෙම තියෙනවා. 6ක් එනවා. එච්චරද? 7 මෙයාගේ නෑ. 8 8 එනවා. 8 තියෙනවා දෙන්නගෙම. අපිට කියන්න උත්තරේ හරියද? 1යි 6යි 8යි නේ. හරි කට්ටිය කොට අතුස්සන්න. ඡේදනය කියන්නේ පොදු අවයව. දෙන්නගෙම තියෙන අවයව. හරිනේ? හරි. රෝම ඉලක්කම් 2. ඒකේ අහන්නේ පුතේ P කුලකෙයි R කුලකෙයි ඡේදන කුලකෙයි. එතකොට P ගේ R ගේ පොදු අවයව තමයි එන්න ඕනේ. P ගේ R ගේ මෙන්න P කුලකේ අවයව මෙන්න R කුලකේ අවයව. මොනවාද පුතේ තියෙන්නේ? එක දෙන්නගෙම නැහැ. දෙකක් දෙන්නගෙම නැහැ. තුන තියෙනවා. හත් ගාලා පොදු අවයව. රවුන්ඩ් එකම කැපෙන ප්‍රදේශයේ අවයව 3 දෙන්නගෙම තියෙනවා. 6 නැහැ. 8 නැහැ දෙන්නගෙම. 9 නැහැ. ආයෙ පුතේ 10 තියෙනව නේද? අපිට කියන්න P ඡේදනයේ R හරි කට්ටිය 3යි 10යි නේද? මෙයාගෙත් 3 තියෙනවා මෙයාගෙත් 3 තියෙනවා. එහෙනම් ඡේදනයේට අහු වෙනවා. මෙයාගෙත් 10 මෙයාගෙත් 10 තියෙනවා. හරි. රෝම ඉලක්කම් 3 Q කුලකය සහ R කුලකේ ඡේදන කුලකය අහනවා. දැන් Q සහ R දිහා බලලා ලියන්න. දෙන්නගෙම තියෙන පොදු අවයව 1 නෑ මෙයාගේ, 2ක් මෙයාගේ නෑ, 6 මෙයාගේ නෑ, 3ක් මෙයාගේ නෑ, 7 මෙයාගේ නෑ, 9 මෙයාගේ නෑ, 8 මෙයාගේ නෑ, පුතේ 10 මෙයාගේ නෑ, 12ක් නෑ. එකක්වත් නෑ නේද? Q ගේ R ගේ පොදු අවයව නෑ නේද එකක්වත්? තියනවද? හොඳට බලන්න. නෑ. තියනවද? Q ගේ R ගේ එක සමාන අවයව නෑ නේද? ඡේදනයක් නෑ නේ? නෑ හොඳයි. ඔව්. එහෙනම් පුතේ අභිශූන්‍යයි. අභිශූන්‍යයි. ඕනනම් සංකලවරන් දෙක දාලා හිස්තැනක් තියන්න නැත්නම් මෙහෙම අභිශූන්‍ය කුලකයේ සංකේතය දැම්මත් හරි. හරි. තේරුණාද? ඊට පස්සේ පුතේ අහනවා මේලය. ආයි අහනවා P දැන් මේලය. P මේලයේ Q. ඔව්. P මේලයේ Q පුතේ මොකද්ද? මාළේ වගේ නෙමෙයිනේ. P හා Q කුලකවල තියෙන ඔක්කොම අවයව මේලේ කියන්නේ. P ගේ Q ගේ ඔක්කොම අවයව ටික ලියන්න. එකම අවයවයේ දෙපාර ලියන්න බෑ. සම්මනා වෙන්නේ පුතේ 1 තියෙනවා. 3 තියෙනවා. 6 තියෙනවා. ඔක්කොම අවයවනේ 7 තියෙනවා. 8 තියෙනවා. 10 තියෙනවා. 13 තියෙනවා. ඔන්න P හා Q කුලකවල මේලය. හරිනේ? හරි. රෝම ඉලක්කම් 5. හරි. පොතේ ඉතුරු ඒවා ලියා ගන්න පුළුවන් නේද? P R කුලක දෙකේ මේලය. එතකොට P ගේ R ගේ තියෙන ඔක්කොම අවයව බලලා ලියන්න ඕනේ. පුළුවන්. 6 වෙනි එකේ Q R මේලය.
Q ගේ R ගේ තියෙන ඔක්කොම අවයව බලලා ලියන්න. එක අවයවයක් දෙපාරක් ලියන්න බෑ. පුළුවන් ඊටු ටික කරගන්න. හරි. එහෙනම් පුතේ අපි ප්‍රශ්නාංක 2ට එමු. ප්‍රශ්නාංක 2 ඉක්මන් කරන්න. මේකේ ඊටු දෙකට ඉඳ තියන්න රෝම ඉලක්කම් 5 රෝම ඉලක්කම් 6 හෝම්වර්ක් කොල කරන්න ඉඳ තියන්න. ප්‍රශ්නාංක 2ට එන්න. ඒකේ අපි මම අර වගේ දීලා දෙන්නම්. හරි. ඒකේ පුතේ A කුලකේ මට ටක් දාලා අවයව ටික දැන් රෝම ඉලක්කම් එක කුලක තුනක් දීලා තිනවා. A B C ලෙස දීලා තිනවා. A කුලක කියන්නේ පුතේ 1 සිට 12 තෙක් ගණන සංඛ්‍යා. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 11 12 තමයි A කුලකයේ අවයව. B කුලකයේ අවයව 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. මොනවද? 2 3 5 7. C කුලකයේ 12 සාධක. 12 බෙදන්න පුළුවන් සංඛ්‍යානි සාධක කියන්නේ 12 එකෙන් බෙදෙනවා, දෙකෙන් බෙදෙනවා, තුනෙන් බෙදෙනවා, හතරෙන් බෙදෙනවා, හයෙන් බෙදෙනවා, 12න් බෙදෙනවා. හරි. සංගල අපි ලියමු රෝම ඉලක්කම් එක ඉහත එක් කුලකයට කුලකයේ අවයව සහිතව ලියනවා. ඒ කුලකයේ අවයව 1 සිට 12 තෙක් ගණන සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා 1 2 3 4 ලියන්න 5 6 7 8 9 10 11 12. ඊට පස්සේ B කුලකයේ අවයව ලියන්න ටක් දාලා 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ පුතේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යානේ. නේ? ඔව්. එතකොට මොනවද? 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා 2 3 5 7 තමයි එන්නේ. ප්‍රථම සංඛ්‍යාවක් වෙන්න නම් පුතේ ඒ සංඛ්‍යාව එකිනුයි එම සංඛ්‍යාවෙනුයි විතරයි බෙදෙන්නේ. වෙන වෙන වලින් බෙදෙන්නේ නැහැ. දැන් 2 බෙදෙන්නේ එකිනුයි දෙකිනුයි විතරයි. 3 බෙදෙන්නේ එකිනුයි තුනිනුයි විතරයි. 5 බෙදෙන්නේ එකිනුයි පහිනුයි විතරයි. 7 බෙදෙන්නේ එකිනුයි හතිනුයි විතරයි. 9 ප්‍රථමක වෙන්නේ නැහැ. මොකද 9 පුතේ තුනෙනුත් බෙදෙනවනේ. එකිනුයි 9නුයි තුනෙනුත් බෙදෙනවා. සාධක දෙකක් විතරයි තියෙන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න. හරි. ඊට පස්සේ C කුලගේ පුතේ 12 සාධක. සාධක කියන්නේ සංඛ්‍යාවක් ඉතිරි නැතුව බෙදන්න පුළුවන් සංඛ්‍යාවලට. 12 අපිට එකෙන් බෙදන්න පුළුවන්, දෙකෙන් බෙදන්න පුළුවන්, තුනෙන් බෙදන්න පුළුවන්, 12 හතරෙන් බෙදන්න පුළුවන්, 12 හයෙන් බෙදන්න පුළුවන්, 12 9න් බෙදන්න පුළුවන්. ඔන්න පුතේ 12 සාධක. දැන් ඕකේ පුතේ මම ඉතුරු ටික අර කලින් එකේ වගේ කරන් යන්න තියෙන්නේ. ඒකට ඉඳ තියන්නකො. දැන් ඔතනින් පස්සේ රෝම ඉලක්කම් දෙකේ අර අපි මෙතන මෙහෙම ලිව්වා වගේ ඔය ඡේදන මේල ලියන්නයි තියෙන්නේ. පුළුවන් නේද කරගන්න? මේ තුන මම පොඩක් අර හරියට කියලා දුන්නා. දැන් සමහරට වරදින්න පුළුවන් නේ. ඒකයි ඈ. හරි. මේක ලියලා පුතේ මෙන්න මේ ඉඩ ප්‍රමාණයම තියාගන්න රූල් කීයක් තියෙනවද? ඔව් 6ක් ලියන්න තියෙනවානේ. ඔව්. මේ වගේම මේකේ A B C තියෙන්නේ. මේකේ P Q R තිබ්බා වගේ දැන් හරිනේ මේ වගේම මේකේ රෝම ඉලක්කම් 6 දක්වා ලියන්න ඉඩ තියාගන්න. පුළුවන් නේද? මේ ලිව්වා වගේ ලියන්න තියෙන්නේ. බලලා. මේ ලේ කිව්වොත් ඔක්කොම අවයව, කුලක දෙකේ ඡේදනයේ කිව්වොත් පොදු අවයව. බලලා ලියන්න මේකෙන්. පුළුවන් නේද? චූටි වැඩක් නේ තියෙන්නේ. හරි. අපි පුතේ දැන් ඕකේ ප්‍රශ්නාංක 3 හදමු. හරි? ඒක කරමු. තුන්වෙනි ගාන කරමු. මේක ඉඳ තියන්නකෝ. රෝම ඉලක්කම් දෙකේ අර අහලා තියෙන ඒවාට මේ වගේ ලියන්න. පොඩි ඊට ප්‍රමාණයක් තිබ්බනම් ඇති. පන්තිද? පන්ති දැන් පුතේ අපිට සමහරලාට ඉස්කෝලේ පටන් ගන්නකම් පටන් ගන්න බෑ. කොහොමද ඔයගොල්ලන්ගේ පන්ති පටන් ගත්තේ පුතේ 10 පන්ති ඒව තමයි කරන්නේ. ජනවාරි වගේ වෙයි සමහරලාට බලමු. ආයතන වල පන්ති කරද්දී එතකොට අපි 9 පන්තිය වායි කරන්නේ නැහැ. හරි. පුතේ ප්‍රශ්නාංක එන්න 3ට ප්‍රශ්න අංක 3 ඒක අපි දැන් කරමු සම්පූර්ණයෙන්ම ගන්න. හරි ඉක්මන් කරන්න අර දෙඩ තිබ්බ නේද? මේකේ රෝම ඉලක්කම් දෙකේ අහලා තියෙන ඒවා ලියන්න ඉඳ තියන්න රූල් 6ක් විතර. හරි. පුතේ ප්‍රශ්නාංක 3 පහත දැක්වෙන වෙන් රූප සටහන සලකන්න. ඒක ටක් ගාලා අනින්න.
මෙන්න රූප සටහන අඳින්න. හරි මෙන්න පුතේ සර්වත්‍ර කුලකේ. සර්වත්‍ර කුලකේ. හරි ඒකේ ඇතුලේ පොඩි තියෙනවා උපකුලක දෙකක් A කුලකයයි B කුලකයයි ඡේදනය වෙලා තියෙන්නේ. ඔව් ඡේදනය වෙලා තියෙන්නේ මේක A කුලකේ මේක B කුලකේ. හරි. එතකොට පුතේ මේකේ අවයව ගත්තොත් 2 9 3 5 7 3 5 7 හරි මෙන්න පුතේ A කුලකයට අයත් වෙන අවයව 2 3 5 7 9 B කුලකයට අයත් වෙන අවයව ගත්තත් 3 5 7 කොහොමත් වෙනවා ඊට අමතරව 1 4 8 අයත් වෙනවා රවුන්ඩ් එකෙන් එළියේ කොටුව ඇතුලේ එක්කෙනෙක් තව ඉන්නවා 6 නේ හරි ඔන්න ඕක අරගන්න පහත දැක්කෙන එක් කුලකයේ අවයව සහිතව ලියා දක්වන්න මේක දිහා බලලා පුතේ A කුලකයේ අවයව ටික ලියන්න අත්කල් ලේසි B කුලකයේ අවයව ටික බලලා ලියන්න B රවුම ඇතුලේ අවයව ටික ලියන්න A රවුම ඇතුලේ අවයව ටික ලියන්න 3 A මේලේ B කුලකයේ අවයව මේලේ අවයව ලියන්න 4 ඡේදනයේ අවයව ලියන්න ඒ ඡේදනයේ B ගේ අවයව කැපෙන ප්‍රදේශයේ නැත්නම් කුලක දෙකේම තියෙන පොදු අවයව අක්කල් ලියන්න පොඩි වැඩක් ඉක්මනට කරමු හරි ඉක්මන් කරා ඒක ලේසි හරිද ඉවරයි හොඳයි ඉවර කට්ටිය ඉන්නවා කොටස් ගාලා කරන්න පුළුවන් අමාරු නෑ ලියාගෙන යන්න තියෙන වැඩි වෙලාවක් මේ ගණන් අර හදනවා කියලා එහෙම මොකුත් හදන්න එකතු කරන අඩු කරන ඒවා මොකුත් නෑනේ පුතේ අරක දිහා බලලා ලියන්න හරියට ඒ කුලකේ අවයව ලිව්වද ඒ රවුම ඇතුලේ තියෙන අවයව ටික ලියන්න මොනවද 2 3 5 7 9 හැමෝටම පුළුවන් වෙන්න ඕනේ ඒ රවුම ඇතුලේ අවයව පේනවනේ ඇස් 4 4 ඉවරයි ඔව් ඒ කුලකේ අවයව ඒ රවුම ඇතුලේ අවයව ටික ලියන්න 2 3 5 7 9 B කුලකේ අවයව කියන්නේ B රවුම ඇතුලේ අවයව නේ මොනවද 1 3 4 5 7 8 1 3 4 5 7 8 හරි නේද ඊළඟට පුතේ මේලේ කියන්නේ ඔක්කොමනේ A ගේ B ගේ මේලේ එතකොට ඔක්කොම ටික ලියන්න ඕනේ රවුන්ඩ් දෙකේ ඔක්කොම A ගේ අවයවයි B ගේ අවයවයි ඔක්කොම ලියන්න ඕනේ එකම අවයවයේ දෙපාර ලියන්නේ නැහැ හැබැයි ඈ මොනවද තියෙන්නේ 2 3 5 7 9 1 4 8 හරිද බලන්න මේ රවුමේ අවයව ටිකක් ලියවෙන්න ඕනේ මේකේ තියෙන අවයව ටිකක් ලියවෙන්න ඕනේ හරිද බලන්න හරි අන්තිම එකේ පුතේ ඡේදනය කියන්නේ මේ රවුන්ඩ් එකේ පොදු අවයව මේ වගේ වෙලාවක කැපෙන ප්‍රදේශයේ අවයව මෙයාටත් අයිති මෙයාටත් අයිති අවයව 3යි 5යි 7යි ඔව් ටියුබ් ගන්න පුළුවන් ඇරලා තියන්නේ හරි එතකොට 3 5 7 හරි මොනවද දෙන්නේ ඡේදනය කියන්නේ රවුන්ඩ් එකේ කැපෙන ප්‍රදේශයේ තියෙන අවයව 3 5 7 හරි නේද හරි මම කියන්නේ ගාන හරිද ඊට පස්සේ අපි අන්තිම අභ්‍යාසෙත් ගණන් දෙකක් තුනක් හදමු ඉක්මනට එතකොට ඉවරයි ඈ 22 5 අන්තිම අභ්‍යාසය 22 5 අභ්‍යාසයට එන්න අපිට මම මේකට පොඩි මේ අමතර දෙකක් දෙන්නම් කරන්න හරි මේකේ රෝම ඉලක්කම් අපි ඒක දෙන්න කලින් පහ මේකේ අහලා නැහැ මම මේකේ අමතර ප්‍රශ්නයක් දෙන්නම් තනියම ලියන්න පුතේ A ගේ අනුපූරකයේ A dash ගේ අවයව ටික ලියන්න බලමු වරද්දන්න නැතුව මේ ගානෙම ලියමු A dash ලියන්න රෝම ඉලක්කම් 5 හරි මේ ගානෙම A dash ලියන්න
ඊළඟට B dash උත් ලියන්න. B dash උත් ලියන්න. රෝම ඉලක්කම් 6. ඊට පස්සේ රෝම ඉලක්කම් 7ට දෙන්නම් A මේලය B ගේ dash ලියන්න. අන්තිම එක රෝම ඉලක්කම් 8 A ඡේදනයේ B ගේ අනුපූරකය. A ඡේදනයේ B ගේ dash ලියන්න. හරි. අපිට කියන්නේ තනියම ලියන්න පුළුවන්ද? මම ලියන්න ඕනේද? A dash කියන්නේ A ගේ අනුපූරකයනේ. එතකොට A රවුම ඇතුලේ අවයව නැතුව පිට ඔක්කොම ලියන්න ඕනේ. A රවුමෙන් පිට මොනවද? 6 1 4 8. 1 4 6 8. හරිද? හරි. B ගේ අනුපූරක කුලකේ B රවුමෙන් පිට B රවුමේ ඇතුළේ ලියන්න බෑ. එළියේ 2යි 9යි 6යි. 2යි 6යි 9යි. ඊළඟට A මේලේදී කියන්නේ පුතේ රවුම් දෙකේ ඔක්කොම කට්ටිය ඇතුලේ. රවුම් දෙකේ ඇතුලේ ඔක්කොම කට්ටියනේ. A මේලේදී ඒකේ අනුපූරකේ කියන්නේ රවුම් දෙකෙන් එළියේ ඉන්නේ 6 විතරයි. 6 විතරයි එන්නේ එළියේ. A ඡේදනයේ B කියන්නේ රවුම් දෙක කැපෙන ප්‍රදේශය අවයවනේ. ඒකෙන් පිට කිව්වොත් මේ 3යි 5යි 7යි නැතුව ඉතිරි පිට ඔක්කොම 2 9 6 1 4 8 නේ 2 9 6 1 4 8 හරිද පුතේ මේක පියා ගන්න මේ ඒ ගානටම හරි හොඳයි හරිද ඉවරයි හොඳයි හරි පුතේ ඉවරයි දැන් 22 අපි එමු පහ අභ්‍යාසයක පළවෙනි ගාන 22 පහ අභ්‍යාසය अंतिम अभ्यास 22 5 प्रश्नांक 1 हरे හමුනාද ප්‍රශ්නාංක 1 ඒකේ පුතේ සර්වත්‍ර කුලකයේ අවයව වශයෙන් ළමයි කට්ටියගේ නම් දෙන්නේ සර්වත්‍ර කුලකයට එන්නේ සකිඳු රවිඳු සනිදු පවිඳු නිතිදු ළමයි 5 දෙනෙක්ගේ නම් තමයි සර්වත්‍ර කුලකයේ ඉන්නේ. ඒකේ A කුලකයට අහු වෙනවා සකිදු සහ පවිදු. ඒකේ B කුලකයට අහු වෙනවා රවිදුයි සනිදුයි නිතිදුයි. C කුලකයට අහු වෙනවා සකිදු සනිදු පවිදු. සර්වත්‍ර කුලකේ ළමයි 5 දෙනෙක් ගැන කතා කරන්නේ. ඒ ළමයි 5 දෙනා තවත් එක එක පොඩි කුලක වලට වෙන් කරලා තියෙනවා. මේ අනුව දැක්වෙන එක් එක් කුලකය අවයව සහිතව ලියා දක්වන්න. හරි බලමු පටලව ගන්න නැතුව කරයිද කියලා නේ හරි වෙන් රූප සටහනක් අඳින්න කියලා නෑනේ හරි වෙන් රූප සටහනක් අඳින්න කියලා නෑ හැබැයි අරවා ලියන්න ඕනේ බලමු හරි කොහොම හරි පුතේ දැන් නිකන් මෙහෙම හිතන්නකෝ ඕකේ 5 දෙනයි ඉන්නේ ළමයි සකිදු රවිදු සනිදු පවිදු නිතිදු නේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ ඔන්න ඔය ළමයි 5 දෙනා තමයි ඉන්නේ ඕකේ A කුලකයට අහු වෙන්නේ සකිදුයි පවිදුයි කියන ළමයි දෙන්න B කුලකයට අහු වෙන්නේ රවිදු සනිදු නිතිදු කියන ළමයි 3 දෙනා. මෙහෙමයි වෙන් රූප සටහනක් අපිට දැන් ඕකේ පුතේ වෙන් රූප සටහන අඳින්න ගියොත් රවුම් 3ක් අඳින්න වෙනවා. දැන් ඕගොල්ලන්ට රවුම් 3ක් අඳින ඒවා කියලා දෙන්න නෑ දැන්. ඇඳ හැකියින්. මොකද 10 පන්තියේදී නෙමෙයි 11 පන්තියේදී තමයි තියෙන්නේ. ඒකයි ඕකේ වෙන් රූප සටහන අඳින්න කියලා නැත්තේ. නැත්තම් පුතේ රවුම් 3ක් අඳින්න වෙනවා. ඇයි ඒ? ඇඳලා පෙන්නන්න ඕනේද? 9 පන්තිට නෑ ඒකයි මම ඇඳේ නැත්තේ. හරි අපිට ඔගේ නම් දිහා බලලා දැන් විභාගෙදි පුතේ අඳින්න එපා මොකද ඔව් YouTube එකෙන් පුතේ බලන්න පුළුවන් හරි. එතකොට පුතේ හරිනේ රවිදු සනිදු නිතිදු B කුලකයේ අවයව C කුලකයට එන්නේ සකිදු සනිදු පවිදු. හරි දැන් ළමයි 5 දෙනාගේ නම් ටික හරිනේ.
මේ අනුව පහත දැක්වෙන එක් එක් කුලකය අවයව සහිතව ලියා දක්වන්න. ඔක පුතේ දැන් මෙහෙමයි. ඔක ඇඳොත් නම් වැඩේ ලේසි. හරිද? මොකද වෙන්ඩෝක සහනක ඇඳොත් ලේසි. හරිද? ඔක අපි නේද ලියන්න පුළුවන්. දැන් ඔව් මෙහෙමයි ඉතින් ඔතන බලන්න මේ. දැන් මම නිකන් ඇදලා වෙන්නන්න මේකේ වෙන්ඩෝක සහන. හරිද? සාරවත්ත කුලකය ඇතුලේ ළමයි 5ක් ඉන්නවනේ. හරි. ඔව් මම ඇදලා වෙන්නන්න ඕන බලා ගන්නකො. එතකොට දැන් මේකේ පුතේ සර්වත්‍ර කුලකයේ ඇතුලේ A කුලකේ B කුලකේ C කුලකේ රවුම් තුනක් අදින්න ඕනේ. ඔන්න බලා ගන්න. A කුලකයට පුතේ අහු වෙනවා සකිඳු පවිදු. සකිදුයි පවිදුයි. හරි. චුට්ටක් බලන්න පුතේ A B C කුලක තුනේම එකම අවයවයක් තියනවාද අයිති වන? තුනටම අයිති අවයව නෑ නේද? A එකේ සකිදුයි පවිදුයි ඉන්නවා. B එකේ රවිදු සනිදු නිතිදු ඉන්නවා. ඊට පස්සේ C එකේ සකිදු ඉන්නවා සනිදු ඉන්නවා පවිදු ඉන්නවා. ඔබ මෙහෙම යදින්න වෙන්නේ අඳිනවා නම් හරිද? C මෙහෙම යන්න හැකි. ඒක ඔයගලන්ට අඳින්න ඕනේ නෑ. මම නිකන් ඇදලා දෙන්නුවොත් මෙහෙමයි ඉන්නේ. හරිද? ඔබ පුතේ මෙහෙම කේස් එකක් වෙන්නේ නිකන් ඇන්දොත් බලා ගන්න ඕන නම්. එතකොට මේකේ ඔබට ඇන්දලා පස්සේ ඔයගලන්ට තේරෙයි මම ඇන්දේ කියයි මෙහෙම ඇන්දේ කියලා. පුතා බලාගෙන ඉන්න බලන්න අඳින්න ඕනේ නෑ මේක. එතකොට මම පෙන්නන්නම් ඇයි මේ රවුම ඇතුලේ මේක මැන්දි කියලා. හේතුව ඕකේ පුතේ සකිදුයි පවිදුයි. අන්න සකිඳු සහ පවිදු මේ කුලකේ A කුලකේ බලන්න සකිඳු පවිදු නේ. ඔව්. දැන් මේ දෙන්න අයත් වන කුලකේ පුතේ A නේ. හරිද බලන්න. සකිඳු පවිදු හරි. නේද? සකිඳු සහ පවිදු අයත් වන කුලකේ A කුලකේ. ඔන්න මම රවුම් කරා ඒ ළමයි දෙන්නගේ නම් ලියලා. ඊට පස්සේ C කුලකේ බලන්නකො පුතේ C කුලකේට සකිඳුයි පවිදුයි දෙන්නම අයිති වෙලා තව ළමෙක් ඉන්නවා සනිදු කියලා. නේ? සනිදු. එතකොට මේ ලොකු රවුමෙන් නිරූපණය වෙන්නේ C කුලකේ. පොඩ්ඩක් බලන්න හරිද කියලා වැඩි. ඇයි එහෙම ඇද්ද කියලා දැන් තේරෙන්න ඕනේ. මේ දැන් A කුලකේට අයත් වන්නේ සකිදු කියන ළමයයි පවිදු කියන ළමයයි. තේරෙනවද? හොඳට බලන්න මම මේ නම් දිහා බලලා තමයි මෙහෙම යන්නේ. ඒක හිතන්න ඕනේ. ඒවා අපිට 11 බන්දේදී තියෙන්නේ. දැන් ඕනේ නැහැ. අඳිනවා නම් මෙහෙම යන්නේ එහෙම. හරි සකිදු සහ පවිදු. ටුටක් මේක තේරුම් ගන්න පුළුවන්ද? A කුලකේ සකිදුයි පවිදුයි හරිනේ. C කුලකෙත් පුතේ සකිඳුයි පවිදුත් ඉන්නවා ඊට අමතරව තව කවුද? සනිදුත් ඉන්නවා. එතකොට C රවුම ඇතුලේ සකිඳුයි පවිදුත් ඉන්න ඕනේ හින්දා තමයි A රවුම C ගේ ඇතුලේ මැද්දේ. හරි මේක Aට විතරක් තියෙනේව නෑ C ත් එක්ක බලන්න. C ට හැබැයි තව කෙනෙක් ඉන්නවා කවුද? සනිදු. ඊට පස්සේ B බලන්නකො. B එකේ පුතේ රවිදුයි නිතිදුයි ඉන්නවා සනිදුත් ඉන්නවා. B රවුම අදින්න පුතේ මෙන්න මෙහෙම ඇදෙන්නේ නේ. එතන බලන්න තේරුම් ගන්න පුළුවන් ඔහොම එකක් වෙන්නේ. B රවුම එතකොට B රවුමේ B ගේ ඉන්නේ රවිදු ඉන්නවා. තව නිතිදු ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා සනිදු. හරි නේද? ඔන්න ඔහමයි එන්නේ. ඔක අඳිනවා නම් ඔහොම එන්නේ. පැහැදිලිද? නිකන් ඇන්දර පස්සේ පොඩ්ඩක් බලුවා නම් ඕක හරිය කියලා තේරෙනවා. හරිද? හරිනේ. ඒක B රවුමේ ඉන්නේ රවිදු හරි බලන්න B කුලකේ රවිදු සනිදු නිතිදු. ඔකට දැන් මේකේ තව එකේ ගේම දිනයි 11 බන්දර ගියාම දිනවා බය වෙන්න එපා. ඒක නැත්තම් මේ තුනේම එක්කෙනෙක් හිටියොත් පුතේ රවුම් තුනම කැපෙනවා. ඔව් ඒකින්ද අපිට දැන් එච්චර එහා යන්න ඕනේ නැහැ. මේක අඳින්න ඕනෙත් නැහැ 9 දිය. හරි මම නිකන් ඔය අහපින් ඉඳලා පෙන්නුවේ. දැන් එකම ළමයෙක් තුනේම ඉන්නවා නම් පුතේ ඔය රවුම් තුන කැපෙන්නත් අඳින්න ඕනේ කියන්නේ. ඒතකොට මේ රවුමයි මේ තුනම කැපෙන විදිහට නැන්ද හැකි. එක ළමයෙක් තුනටම අහුනොත් හරි. දැන් පුතේ මේකේ අපිට කියලා තියෙන්නේ බෝඩ් එක පැහැදිලි නැද්ද? ඒ කනෙක්ෂන් මොකක් හරි ගැටලුවක්. අනිත් අයට පැහැදිලිද? හරි නේද? හරි. මේ අනුව පහත දැක්වෙන නිකන් මේක ඇන්දර පස්සේ පොඩ්ඩක් අදහසක් ආව මෙහෙම අඳින්න පුළුවන් කියලා. මේ තුනක් තිබ්බොත් 11 පන්තියේ තියෙනවා ඔය 9 දී නෑ. මේ ගානේ මේක අඳින්න කියන්නේ නැහැ. මොකද අපි 9 පන්තියේ පුතේ කුලක දෙකක් තියෙනවා විතරයි තියෙන්නේ. තුනක් තියෙනව නැහැ. ඒකින්ද ඕනේ නැහැ මම ඇන්දට. හරි හොඳයි. එතකොට පුතේ A dash දැන් ඉතින් මේක ඇන්දාම ටිකක් අර ලේසි උත්තර ලියන්න ඒකයි.
දැන් ටක් ගාලා ඕකෙන් බලලා කිව්ව හැටි. A dash කියන්නේ පුතේ A ගේ අනුපූරක කුලකේ. ටක් ගාලා කියන්න මට A dash. A dash කියන්නේ පුතේ A රවුමෙන් පිට ඉන්න කට්ටිය. කවුද? සිනිදු, රවිදු, නිවිදු. A කියන්නේ පුතේ ඕක අඳින්න ඕනේ නැහැ. ඕකේ තියෙන කුලක දිහා බලලා A dash ලියන්න කියන්නේ මොකද්ද කරන්න ඕනේ? A dash ලියන්න කිව්වහම A ගේ තියෙන අවයව ටික නැතුව ඉතිරිවම ඔක්කොම ලියන්න ඕනේ. ඒකේ කවුද ඉන්නේ? සකිදුයි පවිදුයිනේ. ඒ දෙන්න ලියන්නේ නැතුව අනිත් ළමයි තව තුන් දෙනෙක් ඉන්නවානේ. ඔක්කොම ළමයි පහයි. ඒ කුලකේ සකිදුයි පවිදුයි ඉන්න හින්දා තව ළමයි තුනක් ඉන්නවා පිට. අන්න ඒ තුන් දෙනා තමයි ලියන්න ඕනේ. මේවා දින්න ඕනේ නැහැ. හරිද? මම ඇදලා පෙන්නුවේ අහපු හින්දා. එහෙනම් ඒ කුලකේ අනුපූරකේ ලියන්න කිව්වහම සකිදුයි පවිදුයි නැතුව ඕකේ දිහා බලන් ලියුව හැකි. මොනවද එන්නේ? සකිදු පවිදු නැතුව රවිදු තමා සිනිදු නෙමෙයි සනිදු තව කවුද ඉන්නේ නම් ටික අවුල් වෙලා තියෙන්නේ පැටලෙනවනේ නිතිදු හරිද ඈ ඔය අමහරු නෑ එන්න හැකි 9 පන්තිදී මේ තුනක් තියෙනවා අඳින්න දෙන්නේ නෑ 11 පන්තිදී 10 දිත් නෑ 11ට ගියාම තමයි තුනක් රවුන්ඩ් තුනක් වෙනේවා ඉන්නේ හරි ඉතින් මේකේ ඔය දීලා තියෙන ඒවා දිහා බලන් උත්තර ලියුව හැකි. ඊට පස්සේ පුතේ B dash මේක ලියා ගන්න පුළුවන් උත්තර. B dash කියන්නේ B කුලකේ ළමයි තුන් දෙනාගේ නම් තුන නැතුව ඉතුරු ළමයි දෙන්න ලිව්වනම් හරි. තේරෙනවද? මේක අදින්න ඕනේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇඳ ගන්න මේක අදින්න ඕනේ නැහැ හරිද? ඔක දිහා බලලා ලියුව හැකි. B කමෙන්ට් කියන්නේ කක් ගාලා ලියා ගන්න පුළුවන් නේද? මම ලියන්නේ නැහැ ඔක්කොම. B dash කියන්නේ B කුලකේ අවයව නැතුව පිට ඉන්න අනිත් කට්ටිය. මොනවද දෙන්න ඕනේ? B කුලකෙට ඉන්නේ රවිදුයි, සනිදුයි, නිතිදුයිනේ. ඒ තුන් දෙනා නැතුව අනිත් දෙන්න. ඔක්කොම ළමයි සර්වත්‍ර කුලකේ පහයිනේ ඉන්නේ. B කුලකේ රවිදු, සනිදු, නිතිදු නැතුව තව කවුද ඉන්නේ පුතේ? පිට සකිදුයි, පවිදුයි. ඔව්. මේකට එන්න ඕනේ සකිදුයි, පවිදුයි. පස්සේ ලියන්න C dash C කියන්නේ සකිදු, සනිදු, පවිදුනේ. ඒ තුන් දෙනා නැතුව අනිත් කට්ටිය. කවුද? නිතිදු හොඳයි රවිදු හරි C dash වලට එන්නේ පුළුවන් නේද හරි පුතේ මම කියන එක ඇහෙනවද පැහැදිලිව හරි පුතාලා කියන එක ඇහෙනවද පැහැදිලිව ඇහෙනවද නැද්ද ඇහෙනවා හරි නේද හරි පුතේ ඔගේ මොකක් හරි අමාරුවක් තියනවද ලියා ගන්න ඈ මොකද රෝමිලක්කන් 1 2 3 හරි ඊට පස්සේ මොකද්ද අහලා තින්නේ 4 5 6 නම් තින්නේ ඡේදන ඡේදන හතරේ පුතේ A ඡේදනයේ C ඒ කියන්නේ A කුලකේ C කුලකේ තියෙන පොදු කට්ටිය A ගේ C ගේ පොදු කට්ටිය කවුද A ගේ C ගේ රවුන්ඩ් එකේම පොදු කට්ටිය රවුන්ඩ් ඕනේ නැහැ ඔක දිහා බලලා නම් දිහා බලලා ගන්න A රවුමේ ඉන්නේ සකිදුයි පවිදුයි C රවුමේ ඉන්නේ සකිදු සනිදු පවිදු අන්න එතන පුතේ දෙකේම ඉන්නේ කවුද සකිදු පවිදු නේ හරි එතකොට ඡේදන A ඡේදනයේ C දෙන්නේ රෝමිලක්කම් 4ට A කුලකේ C කුලකේ දෙකේම ඉන්න කට්ටිය තමයි අහන්නේ පොදු ඡේදනය කියන්නේ පොදුනේ ඈ ඕකේ දැන් ඊටු අභ්‍යාස ටික දෙනවා ඔය අභ්‍යාස දැන් ඔක්කොම කරන්නේ නැහැ දැන් හරි අර කලින් දුන්න අභ්‍යාස ඊටු ඒවයි දැන් ඕකේ තව ප්‍රශ්න දෙකක් තියෙනවනේ අන්තිමට ඒ දෙක කරන්න ඕනේ හෝම්වර්ක් හරි රෝමිලක්කම් 4 මම එකක් ඕන ලියලා පෙන්නන්නම් A
ඡේදනයේ C. ඒ කියන්නේ පුතේ A කුලකේ C කුලකේ දෙකේම ඉන්න පොදු කට්ටිය. ඔක්කොම නෙමෙයි මේල නෙමෙයි ඡේදනයේනේ. ඡේදනයේ කිව්වොත් A ගේ සකිඳු පවිදු ඉන්නවා C ගේ සකිඳු සමිඳු පවිදු ඉන්නවා. සකිඳු පවිදු නේද දෙකේම ඉන්න පොදු. දෙකටම අහුවෙන්නේ සකිඳුයි පවිදුයි. අන්න. A ගේ C ගේ දෙකටම අහුවන පොදු කට්ටිය සකිඳු සහ පවිදු. සකිඳු සහ පවිදු. හරි නේද? ඊළඟ දෙකේ අර වරහන් තිබ්බට අවුලක් නැහැ. ඒකෙත් A ඡේදනයේ B ඡේදනයේ C ඡේදනය අහලා තින්නේ නේ. පොදු කට්ටිය බලලා ලියන්න. මේක අවශ්‍යම නැහැ අඳින්න. ඕනේ ඒක හරි නිකම්ම ඇදලා වෙන්නේ. හරි. එහෙනම් පුතේ ඔතනින් අපි නවත්තමු. ප්‍රශ්නාංක දෙකේ පුළුවන් සර්වත්‍ර කුලකේ P Q කුලක දෙකක් තියෙනවා. වෙන රූප සටහන ඇඳලා ඔය අහලා ඒවට උත්තර ලියන්න. හරි නේද? පුළුවන්. අවුලක් නැහැ නේ. හොඳයි. එහෙනම් පුතේ ඔතනින් එතකොට කුලක පාඩම ඉවර වෙනවා. හරි. කුලක පාඩම ඉවර වෙනවා. නිකන් මේ වගේ එකක් ඔගේ ගණන් වල නෑ පුතේ දීලා. නිකන් මේ වගේ කුලකයක් තිබ්බොත් අර එකක් ඉතින් කල්පනා කරලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නේ? හරි. එතකොට මේක මොකක් හරි P කුලකේ මේක Q කුලකේ කොහොමද දීලා මේක සර්වත්‍ර කුලකයේ කියලා ඔකට බලන්න පුතේ අනිද්දිය. හරි පොදු අවයව තියෙද්දි කල්පනා කරලා බලන්න. නේද? හොඳයි. මේ වගේ එකක් නිකන් 2 3 මෙතන 4 5 6 7 8 කොහොමද තිබ්බොත් පුතේ මම නිකන් අහුවොත් කාට හරි කිව්වේ හැදිලා Q dash මොකක්ද දෙන්න ඕනේ? පුළුවන් නේද? නිකන් අහුවොත් Q dash කියන්නේ Q රවුමෙන් එළියේ. ඒතකොට 4 5 6 8 4 එනවා. මේකේ P dash ඇහුවොත් නිකන් P ගේ අනුපූරකය. මේ රවුමෙන් එළියේ 7 8යි තමයි එන්නේ. ඇතුලේ කට්ටිය එන්නේ නැහැ. හරි. ඒ වගේ ඒවා අහුවොත් පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. හරි එහෙනම් පුතේ අපි මෙතනින් අවසන් කරමු. ඕකේ හෝම්වර්ක් වල ඉතුරු ගණන් දෙක මාක් කරගන්න. හරිද එතකොට ඒ ටික? හරි එහෙනම් ලබන සතියේ පුතේ අපි 23 පාඩම වර්ගඵලයේ පාඩම කරමු. හරිනේ? හරි. ප්‍රශ්නාංක 2යි 3යි හෝම්වර්ක් කලින් අභ්‍යාසෙත් මම ගානක් තිබ්බනේ. හරි එහෙනම් අපි ලබන සතියේ පුතේ ක්ලාස් එකෙන් හම්බ වෙමු වර්ගඵලයේ පාඩමත් එක්ක. හරි එහෙනම් ආයිබෝවන්.